හරි. ඔන්න දැන් හරියයි මේ ඉන්ටර්නෙට් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා ඒක හින්දා. හරි. දැන් එනවනේ අපි ආයෙසරයක් කතා කරමු උදාහරණ ගැන මුල ඉඳලා. 3යි a වර්ගයේ b ගේ ඍණ 3 වැනි බලය වැඩි කිරීම ab ගේ ඍණ 2 වැනි බලය 3 දෙවැනි බලය a වර්ගයේ b ගේ ඍණ 1 බලය කිව්වම අපි ඉගෙන ගත්ත නීති කියනවා මෙතන ගුණිතයක බලය ගුණිතයේ හැම පදයකටම බල දැම්මා 3 ඍණ 3 a ගේ ඍණ දෙවරක් 3 6 b ගේ ඍණ 3 a තනියෙන් එයාට බලයක් නැහැ ඍණ b ගේ ඍණ 2 මෙතන 3 2 තනියෙන් a ගේ 2 ඍණ 1 ඍණ 2 b ගේ 1 ඍණ 1 ඍණ 1 දැන් ගුණිතයක බලයක බලය කියන නීති දාලා ඉවරයි. දැන් තියෙන්නේ ඍණ දර්ශක නීතිය දාන්න. ඍණ දර්ශක නීතියට අනුව උඩ තියනවා නම් ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් විදිහට තියනවා නම් යටට ගෙනාවාම ධන වෙනවා. භාගයක් කළාම ධන වෙනවා. මේ උඩ තියෙන ඒවා යටට ගේන්න ඕනේ. ධන කරන්න. මේ යට තියෙන ඒවා උඩට ගෙනියන්න ඕනේ ධන කරන්න. ඍණ විතරයි. අනිත් ඒවා මේ කරන්න ඕනේ. එතකොට දැන් උඩ මෙයා ඍණ දර්ශකයක් මෙයා ඍණ දර්ශකයක් මෙයා ඍණ දර්ශකයක් මෙයා ර්ණ දර්ශකයක් ඒගොල්ලෝ යටට ගේන්න තියන අය උඩ ඉතුරු වෙන්නේ එතකොට a විතරයි දැක්කත් උඩ ඉතුරු වෙන්නේ a විතරයි යට තියනවා a ඍණ 2 උඩට ගේන්න ඕනේ b ඍණ 1 උඩට ගේන්න ඕනේ එතකොට b ධන 1 වෙනවා ධන 1 අපිට යන්නේ උඩ තියෙන ධන දර්ශකය විතරක් තියලා යට තියෙන ඍණ දර්ශක ටික උඩට ගත්තා දැන් යට තියෙන ධන දර්ශකය ලියලා උඩ තියෙන ඍණ දර්ශක ටික පහළට ගේන්න ඕනේ. 3 ඍණ 3ක් තියෙනවා. ඒක 3 ධන 3 වෙනවා. ඒකේ ඍණ 6ක් තියෙනවා. ඒක ඒකේ ධන 6 වෙනවා. ඊට පස්සේ b ගේ ඍණ 3ක් තියෙනවා. ඒක b ගේ ධන 3ක් වෙනවා. තවත් b ගේ ඍණ 2ක් තියෙනවා. ඒක b ගේ ධන 2ක් වෙනවා. එතකොට ඔන්න ඔක්කොම ඍණ දර්ශක ධන දර්ශක කරලා ඉවරයි. එතකොට අපි ඉගෙන ගත්ත නීති ගුණිතයක බලය පිළිබඳ නීතිය බලයක බලය පිළිබඳ නීතිය දැම්මා ඊට පස්සේ ඍණ දර්ශක ධන දර්ශක කිරීමේ නීතිය දැම්මා දැන් තියෙන්නේ දර්ශක ගුණ කිරීමේ නීතිය සහ දර්ශක බෙදීමේ නීතිය ඉස්ලාම් තියෙන දර්ශක ගුණ කිරීමේ නීතිය දාන්න උඩට a1යි a2යි ගුණ කළාම a3යි කියලා දාන්න තියෙන උඩට දර්ශක ගුණ කිරීමේ නීතිය උඩට දර්ශක ගුණ කිරීමේ නීතිය දැම්මහම a1යි a2යි a3 වෙනවා b එකක් තියෙනවා එයාට සුළු කරන්න දර්ශකයක් නැහැ නේ එහෙම තියාගන්න 3 2යි 3 3යි 3 5 වෙනවා ගුණ කළාම එකතු වෙලා b a ගේ 6යි b ගේ 3යි b ගේ 2යි කියලා තියෙන්නේ a ගේ 6ට කරන්න දෙයක් නැහැ b ගේ 3යි b ගේ 2යි b ගේ 5 වෙනවා මෙයාට කරන්න දෙයක් නැහැ මෙයාත් එක්ක සුළු කරන්න බලයක් නැහැ මෙයා ගුණ කළා මෙයා එහෙමම ලිව්වා මෙයා ගුණ කළා ගුණ කරනවා කියන්නේ එකතු කරනවා හරි දැන් ඔන්න දර්ශක බෙදීමේ නීතිය දාන්න තියෙනවා a ගේ 3යි උඩ a ගේ 6යි යට උඩ එකෙන් යට එක තමයි අඩු කිරීම කරන්නේ එහෙමයි උඩ එකෙන් යට එක a ගේ 3ෙන් අඩු කරන්නේ a ගේ 6ක් a ගේ 6ෙන් අඩු කරනවා a ගේ 3 නෙමෙයි a ගේ 3ෙන් අඩු කරනවා a ගේ 6 එතකොට උත්තරය ධන නෙවෙයි උත්තරය ඍණ ඒක අපිට සංඛ්‍යා රටාවලදීත් හම්බුණා පසුපදයෙන් පෙර පදය අඩු කරනකොට පසුපදයේ ලොකු නම් පෙර පදයේ පොඩි නම් ධන උත්තරයක් එනවා පසුපදයේ පොඩි නම් පෙර පදයේ ලොකු නම් වෙන උත්තරයක් එනවා මේකත් එහෙම තමයි a ගේ 3ෙන් a ගේ 6 අඩු කරනකොට 3ට වඩා 6 ලොකු නිසා උත්තරය ඍණ වෙනවා ඊට පස්සේ b ගේ 1නේ උඩ තියෙන්නේ b ගේ 1ෙන් b ගේ 5ක් අඩු කරන්නේ මේ තියෙන්නේ b ගේ 1ෙන් b ගේ 5ක් අඩු කළාම 5ෙන් එකක් නෙමෙයි 1ෙන් 5ක් මෙතන 1 තියෙනවා මෙතන 5 තියෙනවා 1ෙන් 5ක් අඩු කළාම b ඍණ 4 වෙනවා b ඍණ 4 වෙනවා යට මෙයා නෑ මෙයාත් එක්ක අඩු වුණා මෙයා නෑ මෙයාත් එක්ක අඩු වුණා ඉතුරු වෙනවා 3 5 ඔන්න ඔහොමයි තියෙන්නේ හරි දැන් බලන්න අවසාන වශයෙන් නැවත වතාවක් ඍණ දර්ශක නීතිය දාන්න වෙලා තියෙනවා ඍණ දර්ශක විදිහට උත්තර තියන්නේ නැහැ අන්තිම උත්තරය ඍණ දර්ශක නම් දාන කරන්න ඕනේ දාන කරනකොට මෙයාවත් පහළට ගේන්න වෙනවා මෙයාවත් පහළට ගේන්න වෙනවා ඒ කියන්නේ උඩ මොකුත් නැහැ ඔව් උඩ මොකුත්ම නැති වෙලා යන ගානක් මේ එතකොට උඩට එකක් දාන්න මොකුත්ම නැත්නම් එකක් දාන්න උඩට A3 පහළට ගේන්න ඉස්සලම 3 5 තියෙන එක ලියන්න
A3 යටට ගේන්න B4 යටට ගේන්න ඕක තමයි උත්තරේ. මේ දෙන්නම යටට එනවා උඩ මුකුත් නැති වෙනවා එක ඉතුරු වෙනවා මෙයා තියනවා මෙයා යටට එනවා මෙයා යටට එනවා. බලන්න ඊයේ ගාන හරියට හදලාද කියලා ඔයගොල්ලෝ. ඊළඟ ගානත් හදමු අපි. ඊළඟ ගානේ දෙකයි mn වර්ගයේ ඍණ 3 කියලා එකක් තියෙනවා 10 වෙනි ගාන. දෙකයි mn වර්ගයේ ඍණ 3 කියලා එකක් තියෙනවා පළවෙනියට. ඊට පස්සේ දෙකයි mn වර්ගයේ ඍණ 3 දෙකයි m වර්ගයේ බෙදීම දෙකේ දෙවැනි බලය m ගේ ඍණ 1 n ගේ දෙවැනි බලය. මේකෙත් පටන් ගන්න ඕනේ ගුණිතයක බලය බලයක බලය වගේ නීති දාලා තමයි. ඕන ගානක් එහෙමයි. පටන් ගන්න වෙන්නේ එහෙමයි. ඒතර මේකේ තියෙනවා ගුණිතයක බලයක් තියෙනවා බලයක බලයක් තියෙනවා. ඒ ඔක්කොම උඩ තියෙනවා. හරිද? ප්‍රේය දානවා අපි මෙහෙම දෙකේ ඍණ 3යි m ගේ ඍණ 3යි sir n ගේ ඍණ 6යි දෙකේ ඍණ 3යි m ගේ ඍණ 3යි n ගේ ඍණ 6යි ආපහු දෙකයි m ගේ දෙකයි n ගේ එකයි දෙකයි m ගේ දෙකයි n ගේ එකයි මෙතන දෙකේ දෙකයි m ගේ ඍණ 1යි n ගේ 2යි. ඊළඟට කරන්න තියෙන්නේ ඍණ දර්ශක ටික ධන කර ගැනීම. උඩ තියනවා නම් යටට ගේන්න යට තියනවා නම් උඩට ගේන්න. උඩ තියනවා ඍණ දර්ශක මේක ඍණ මේක ඍණ මේක ඍණ මේක දාන මේක දාන මේක දාන උඩ තියෙන ධන දර්ශක ටික කොහොම තියෙද්දෙන් යට තියෙන ඍණ දර්ශකත් උඩට ගේන්න. එතකොට ඔන්න ඍණ එක උඩට ආවම ධන වෙනවා. ඒකට ලියන්න ඕනේ නැහැ. හරි. මෙයා ලිව්වේ නැහැ, මෙයා ලිව්වේ නැහැ, මෙයා ලිව්වේ නැහැ, මෙයා ලිව්වා. මෙයාව උඩට ගෙනහල්ලා ලිව්වා. දැන් මෙයා ලියන්න ඕම මෙයාත් ලියන්න ඕම මේ යට තියෙන ධන දර්ශක දෙක ලියන්න. ඊට පස්සේ මෙයා උඩට ගෙනිච්ච මේ ආයෙ ලියන්න එපා. මෙතන දෙකේ 3 දෙකේ ඍණ 3 යට ඇවිල්ලා මෙතන n ගේ 3 n ගේ ඍණ 3 යට ඇවිල්ලා මෙතන n ගේ 6 n ගේ ඍණ 6 යට ඇවිල්ලා දැන් එතකොට දර්ශක නීති දාන්න පුළුවන්. උඩ දෙකේ බල වෙන නැහැ. n ගේ බල දෙකක් තියෙනවා n ගේ බල වෙන නැහැ. යට දෙකේ බල දෙකක් තියෙනවා n ගේ බල වෙන නැහැ. n ගේ බල දෙකක් තියෙනවා. ඒවා සුළු කළාම ಗುಣ කිරීමේ නීතිය දාලා හරි. sir ඔව් පුතේ. sir මේකේ රෙකෝඩින් ගන්න පුළුවන් මේ අපි ඉස්කෝලේ මේ ව්‍යායාම වැඩසටහනක් තියෙන අනිවාර්යෙන් යන්න ඕන. හරි පුතේ මම රෙකෝඩින් එක දාන්නම්. රෙකෝඩින් එක දාන්න. මෙතන දෙක මෙතන m2යි m1යි m3 මෙතන n1 මෙතන දෙකේ 5යි m ගේ 3යි n ගේ 8යි හරිනේ. දෙකේ 1යි m ගේ 3යි n ගේ 1යි
දෙකේ 5යි n ගේ 8යි m ගේ 3යි. දැන් එතකොට දර්ශක බෙදීමේ නීතිය දාන්න නේ. බෙදීමේ නීතිය දාන්න තියෙන්නේ කොහොමද? මේ දෙකේ 1යි දෙකේ 5යි මම කිව්වේ උඩ තියෙන එකෙන් යට තියෙන එක අඩු වෙන්න ඕනේ. එකෙන් 5ක් අඩු වෙන්න ඕනේ. එකෙන් 5ක් අඩු වුණාම ඍණ 4යි. දෙකේ ඍණ 4යි. m ගේ උඩ එකෙන් යට එක අඩු වෙන්න ඕනේ. m ගේ 3ෙන් m ගේ 3ක් අඩු වුණාම m ගේ බිඳුවයි. අන්න විශේෂ තැන. m ගේ බිඳුවයි. n ගේ 1යි n ගේ 8යි අඩු වෙන්න ඕනේ. 1යි 8යි අඩු වුණාම උත්තරය ඍණ 7යි. ඔන්න දැන් එතකොට අවසාන පිළිතුර ළඟට ඇවිල්ලා ඒකේ තියෙන ඍණ දර්ශක ධන කරන්න ඕනේ. ශුන්‍ය දර්ශකයකුත් ඇවිල්ලා ඒකේ ශුන්‍ය දර්ශකය ඔව්ද දෙකෙන් 6 මේ අඩු කරන්නේ මේ 4ෙන් එතකොට දෙක නෙමෙයි දෙන්නේ. මොකද එක උඩ ඍණ 3 නෙමෙයි දෙන්නේ. මෙතන තියෙන එකනේ. මෙතන තියෙන 5නේ. හරි. එකෙන් 5ක් අඩු කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ උන දැන් මෙතන තියෙනවා දෙකේ ඍණ 4. මෙතන තියෙනවා n ගේ බිඳුව අන්න ශුන්‍ය දර්ශකය 1යි. n ගේ ඍණ 4 ශුන්‍ය දර්ශකය ඇවිල්ලා තියෙනවා. ඒක ඔන්න ආයි පරමීතියක්. ඉස්සදී අපි ඉගෙන ගත්තා. ශුන්‍ය දර්ශකය පාදය නොසලකා හැරලා උත්තරේ 1යි කියලා දාන්න ඕනි කියලා කිව්වා. දැන් මේක මෙයාගේ එක ශුන්‍ය දර්ශකය 1 වුණා. දෙපැත්ත දෙක එහෙම ඊට පස්සේ දෙක යට ගේන්න මේක උඩ තියන්න මේක උඩ තියන්න දෙකේ 4 වෙනවා මේක n ගේ 7 වෙනවා මේක මේ m ගේ බිඳුව 1 වුණා ඒක උඩ තියනවා මෙයා යට වෙනවා මෙයා යට. එහෙනම් බලන්න ඕකත් හරිද කියලා. දැන් අපි ඊයේ පටන් ගත්ත පාඩම දර්ශක පාඩම ඒක ටිකක් අමාරු වැඩ තියෙන පාඩමක්. මොකද මම උගන්වනකොට කිව්වේ නීති 7ක් තියෙනවා. සමහර ගණන් වල නීති 7ම තියෙනවා. දැන් මේකේ මම හිතන්නේ නීති 7ම තියෙනවා. උඩ ඉඳලා එනකොට නේද? ගුණිතයක බලය තිබුණා. එතකොට බලයක බලය තිබුණා. ගුණ කිරීම තිබුණා. බෙදීම තිබුණා. ඒතර 4යි. ඍණ දර්ශක තිබුණා. 5යි. ශුන්‍ය දර්ශක තිබුණා. 6යි. ලබ්ධියක බලය කියන එක තමයි නැත්තේ. එකම ගානට දාන්න බෑ එහෙම. ගුණිතයක බලයයි ලබ්ධියක බලයයි දෙකම දාන්න බෑ. ලබ්ධියක බලය අපි ඊයෙන් දානක වුණා අපිට. එතකොට මේ වගේ නීති ගණනාවක් මතක තියාගෙන හදන්න වෙන එක තමයි දර්ශක දාන අමාරු වෙන්නේ. හැබැයි මතක තියාගන්න. ඔයගොල්ලෝ මේ මට්ටමේ ගානක් හදාගන්න පුරුදු වෙලා කිය නැත්නම් 11 පාඩම ඔයගලන්ට කරන්නම බැරි වෙනවා. 11 පාඩම හරිම අමාරුයි. ගොඩාක් අසීරු පාඩමක්. ඒක කරන්න බැරි වෙනවා මේක පුරුදු වෙන්නේ නැතුව ගියොත්. මොකද මේ සමහර දේවල් අපි අර 9 දී ඉගෙනගෙන දන්න හින්දා ටක් ගාලා ඉස්සරහට යනවා. ඒ යනකොට Tamanට කරගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඒ නිසා වැඩේ හරියට පුරුදු වෙලා යන්න. අවසාන අභ්‍යාසයේ අපි ගණන් 10ක් හදුවා. දැන් තියෙන්නේ අච්චුපොතේ ගණන් ටික හදන්න. අච්චුපොතේ ගණන් ටික අපි ටියුට් එක අරගෙන ලබන මාසෙ වෙනකොට හදන්න පටන් ගමු. දැන් මේ මාසේ ඔහොම යනවා. අපි සඳුදාගෙන් පස්සේ පන්ති අරින්න බලාපොරොත්තු වෙනවා. පන්ති පවත්වන්න නෙමෙයි. ඔයගොල්ලන් ටියුට් ගන්න ඉන්න. ඔයගොල්ලෝ ඇවිල්ලා ටියුට් එක අරගන්න. ඊට පස්සේ අපිට වැඩ කරගෙන යන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් අපි මේක ඉවත් කරලා අද පාඩම පටන් ගන්න යමු. අපි දෙවෙනි වාරේ පළවෙනි පාඩම කළා. දෙවෙනි පාඩම ගණකය පාඩම කළේ නෑ. මේ තුන්වෙනි පාඩම කළේ දර්ශක. හතරවෙනි පාඩම වටීම හා විද්‍යාත්මක අංකණය. වටීම හා විද්‍යාත්මක අංකණය. විද්‍යාත්මක අංකණය එන ලියන්නකො මාතෘකාව. වටීම හා විද්‍යාත්මක අංකණය.
දැන් මේ වටවීම හා විද්‍යාත්මක අංකණය කියන පාඩමේ මෙන්න මේ කෑල්ල ඔයගොල්ලෝ 6 දී ඉගෙනගෙන තියෙනවා. වටවීම 6 දී ඉගෙනගෙන තියෙනවා. සමහර වැරදිද කියනවා මේක වැටවීම කියලා. වැටවීම නෙමෙයි වටවීම. වටවීම කියන මාතෘකාව 6 කරලා තියෙනවා. හැබැයි පුංචි කෑල්ලයි කරලා තියෙන්නේ. ඊට වඩා පාඩම දිගයි. අද පාඩමේ ඔක්කොම ටික ඉවර වෙන්න කරනවා. ආයි නෑ 10 11 නෑ. අද ඔක්කොම කරලා ඉවර කරනවා. 10 11 දී මේ පාඩම ඕනේ වෙනවා. 10 දී උත්තරයක් ගත්තාම මේක වට යන්න තියෙනවා. උත්තරයක් ගත්තාම මේකේ විද්‍යාත්මක අංකණය දෙන්න තියෙනවා. හැබැයි ඒවා ආයි උගන්වන්නේ නෑ. මෙතනදී ඉගෙනගෙන ඉවර කරන්න ඕනේ. මම ආයි කියන්නේ 9 තියෙනවා ඔහොම දේවල්. උගන්වලා ඉවර වෙන දේවල්. ඒ කියන්නේ 9 හරියට ඉගෙන ගන්න නැත්නම් 10 11 පන්ති වලට ගිහිල්ලා ඒව කරන්න බැරි වෙනවා. ඒක නිසා හරියටම ඉගෙනගෙන යා යුතුයි. එහෙනම් වටවීම විද්‍යාත්මක අංකණය කියලා මාතෘකාව ලියලා ආයි අනුමාතෘකාවක් ලියන්න. වටවීම දැන් මේ වටවීම මාතෘකාවේ 6 පන්ති ඉගෙන ගත්ත එක මම ඔයගොල්ලන්ට මතක් කරන්න. ඔයගොල්ලෝ දන්න දෙයක් මතක් කරාම වැඩි ලේසි. ඔයගොල්ලන්ට කියනවා 21 ආසන්න 10 ගුණාකාරයට වට යන්න කියලා. 21 ආසන්න 10 ගුණාකාරයට වට යලා ඔයගොල්ලෝ කියනවා 20යි. ඒ කියන්නේ 21 කිට්ටුම 10 ගුණාකාරය 20යි. ඒකයි තේරුම. 21 කිට්ටුම 10 ගුණාකාරය 20යි. ඔය විදිහට 21 22 23 24ක් 21 22 23 24ක් 20ට තමයි කිට්ටු. 25 ප්‍රශ්නයක් තියෙනවා නේද? 25 ප්‍රශ්නයක් තියෙනවා. 25 කාටද කිට්ටු? 25ටයි 30ටයි සමදුරින් පිහිටන්නේ. හරි මැදනේ 25 කියන්නේ. සමදුරින් පිහිටන එක්කෙනා මැද්ද ඉන්න එක්කෙනා ආපහු අදින්නේ එහාටම තල්ලු කරලා දානවා කියලා තමයි අපි හිතාගන්නේ. 21 22 23 24 ආසන්න වශයෙන් 20යි. 25 30යි 26 27 28 29 30 31 32 33 34 යනකම්ම ආයි 30යි. ඒ අනුව වැටීමෙන් පසු 20 ලැබෙනවා. වැටීමෙන් පසු 20 ලැබෙනවා 24ට උඩින් 24 23 22 21 මේ බලන්න 24 23 22 21 20 එතකොට 19 18 17 16 15 මේ හැමෝම වටීමෙන් පස්සේ 20 ලැබෙනවා 25 ඉඳලා පටන් ගත්තාම 25 30 වෙනවා 26 27 28 29 30 31 32 33 34 මේ ඔක්කොම 30 වෙනවා. ඔන්න ඔය විදිහට අපි 6 දී ඉගෙන ගත්තේ සංඛ්‍යාවක ආසන්නතම 10 ගුණාකාරය හොයා ගැනීම. 9 පන්තියට ඇවිල්ලා සංඛ්‍යාවක ආසන්නතම 10 ගුණාකාරය නෙවෙයි ආසන්නතම 100 ගුණාකාරයක් වෙනවා. ආසන්නතම 10 ගුණාකාරයක් වෙනවා. ආසන්න පූර්ණ සංඛ්‍යාවක් වෙනවා. ආසන්න පළමු දශම ස්ථානයක් වෙනවා. ආසන්න දෙවන දශම ස්ථානයේ ආසන්න තෙවන දශම ස්ථානයේ ඔන්න ඔහම වැඩ ගොඩාක් වටවීම පාඩමේ 9 පන්තියට අයිති වෙනවා. කෙටියෙන් අපි මතක තියාගත්තොත් වටවීම කියන්නේ මොකක්ද? සංඛ්‍යාවක ආසන්නතම අගය සංඛ්‍යාවක ආසන්නතම අගය සංඛ්‍යාවක ආසන්නතම අගය ගන්නකොට ඒක ආසන්න 10 ගුණාකාරයට ආසන්න 100 ගුණාකාරයට ආසන්න 10 ගුණාකාරයට ආසන්න පූර්ණ සංඛ්‍යාවට ආසන්න පළමු දශම ස්ථානයට ආසන්න දෙවන දශම ස්ථානයට ආසන්න තෙවන දශම ස්ථානයට ඔය විදිහට කියලා තමයි ගන්නෙ. 6 පන්තියේ එහෙම එකක් නැහැ. 6 පන්තිය ඔක්කොම අරන් ආසන්න 10ට දාන එක තමයි කළේ. ඒ කියන්නේ කිට්ටුම 10 කොට හොයලා දාන එක තමයි කළේ. දැන් එහෙම බෑ. දැන් කියන්නේ මොකද්ද? කියන දේ කරන්න ඕනේ. ආසන්න 10ට නම් 10 ගුණාකාරය. ආසන්න 100ට නම් 100 ගුණාකාරය. ආසන්න 1000ට නම් 10 ගුණාකාරය. ආසන්න පූර්ණ සංඛ්‍යාවට කියලාත් වෙනවා.
ආසන්න පළමු දශම ස්ථානයට ආසන්න දෙවන දශම ස්ථානයට මෙන්න මේ විදිහට කියලා තියෙන දේ අනුව කරන්න ඕනේ නම් මේ පන්තියේ පාඩම. එහෙනම් වටයිම යටතේ මෙහෙම සටහනක් ලියන්න. වටයිම යටතේ ලියන්න. සංඛ්‍යාවක ආසන්න අගය සංඛ්‍යාවක ආසන්න අගය ලබා ගැනීමේ ක්‍රියාවලිය සංඛ්‍යාවක ආසන්න අගය ලබා ගැනීමේ ක්‍රියාවලිය වටීම නම් වේ. සංඛ්‍යාවක ආසන්න අගය ලබා ගැනීමේ ක්‍රියාවලිය වටීම නම් වේ. සංඛ්‍යාවක ආසන්න අගය ලබා ගැනීමේ ක්‍රියාවලිය වටීම නම් වේ. සංඛ්‍යාවක ආසන්න අගය ලබා ගැනීමේ ක්‍රියාවලිය වටීම නම් වේ. මෙහිදී කියලා කොමාවක් දාන්න වෙනවා. මෙහිදී කියලා කොමාවක් දාලා යටින් තරුවක් දාලා ලියන්න. ආසන්න 10ට වටීම මම මේක මුලින්ම ලිව්වේ මේක අපි 6 දී ඉගෙන ගන්න එක. හරිද? ආසන්න 10ට වටීම ආයතරුවක් දාලා ලියන්න. ආසන්න 100ට වටීම ආසන්න 10ට වටීම ආසන්න 100ට වටීම. එතකොට ඔයගලන්ටත් පුළුවන් මෙහෙම කරන්න ඕන නම් ලියන්නේ නැතුව ආසන්න 10ට මේක 10ට මේක 10ට වටීම ආසන්න 10ට ආසන්න 100ට ආසන්න 10ට ඇතැම් විට ආසන්න දසදහසට වෙන්නත් පුළුවන්. ආසන්න දසදහසට වැටීම ආසන්න 100,000ට වෙන්න පුළුවන්. ආසන්න මිලියනයට වෙන්න පුළුවන්. ආසන්න 100,000ට වෙන්න පුළුවන්. ආසන්න මිලියනයට වෙන්න පුළුවන්. එහෙමත් පුළුවන්. හොඳයි. ඒත් මම ඉච්චර දුර ලියන්නේ නැහැ. ගොඩාක් ලියනවා අපිට. ආසන්න 10ට වැටීම, ආසන්න 100ට වටීම, ආසන්න 10ට වටීම, ආසන්න දසදහසට වැටීම. එතකොට ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටීම, ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටීම. ඔන්න අලුත් එකක්. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටීම. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටීම. ඒක අලුත් එකක්. අලුත් එකක් වුණාට කරන්නේ එහෙම තමයි. වටීමේ නීති ලියනවාද අපි? වටීමේ නීති වලට ගරු කරමින් තමයි මේ ඕන එකක් කරන්නේ. හරි? ආසන්න 10ට, ආසන්න 100ට, ආසන්න 10ට, ආසන්න දසදහසට, ආසන්න පූර්ණ සංඛ්‍යාවට, ආසන්න පළමු දශම ස්ථානයට, ආසන්න පළමු දශම ස්ථානයට. දැන් ඔන්න බලන්න මේකේ කොයිතරම් වැඩ තියෙනවද කියලා. වටීම කියන මාතෘකාවේ 10 පන්තියේදී මේකේ එක කැලලයි තියෙන්නේ ආසන්න 10ට වටීම කියලා ටක් ගාලා අපි ඉවර කරනවා. එහෙම බෑ. දැන් වටීමේ නීති ඉගෙනගෙන මහා වැඩ කොටසක් වටීම මාතෘකාවේ කරන්න තියෙනවා. මේක අවසාන වශයෙන් තමයි අද ඉගෙන ගන්න. ආයෙ උගන්වන්නේ නෑ. කරන්න කියලා කියනවා. 10 ළමයින්ට කියනවා උත්තරයක් ආවම මේක ආසන්න දෙවන දශම ස්ථානයේ වට යන්න කියලා. උගන්වන්නේ නෑ. 9 ඉගෙනගෙන නැත්තම් කරන්න දෙයක් නෑ. ආසන්න පළමු දශම ස්ථානයට වටීම තව එකක් ලියන්න. ආසන්න දෙවන දශම ස්ථානයට වටීම.
ආසන්න දෙවන දශම ස්ථානයට වැටෙයි. එතකොට මේකත් තව දුර යනවා. දෙවන දශම ස්ථානයට, තෙවන දශම ස්ථානයට, හතරවන දශම ස්ථානයට ඕකත් දිග යන්න පුළුවන්. මේකත් දිගට යන්න පුළුවන්. දසදහසට, සියක් දහසට, මිලියනයට කියලා දිගට යන්න පුළුවන්. පිච්චර ලිව්වේ නෑ. මෙන්න මේ වගේ කියන දේ කරන්න වෙනවා මේකෙදී. ඒ කියන්නේ වටේම කියන්නේ 6 වගේ 10ට වටේම පමණක් නෙමෙයි 10ට 100ට 1000ට 10000ට පූර්ණ සංඛ්‍යාවට පළමු දශම ස්ථානයට දෙවන දශම ස්ථානයට ඔය විදිහට බොහෝම ඈතට යන මාතෘකාවක් බවට පත් වෙනවා මේක. එහෙනම් වටේම යටතේ අපි ලිව්වේ සංඛ්‍යාවක ආසන්න අගය ලබා ගැනීමේ ක්‍රියාවලිය වටේම නම් වේ. ඊට පස්සේ කොහොම මෙහිදී ආසන්න 10ට වටේම ආසන්න 100ට වැටීම ආසන්න දහසට ආසන්න දසදහසට ආසන්න සියක් දහසට ආසන්න පූර්ණ සංඛ්‍යාවට ආසන්න පළමු දශම ස්ථානයට ආසන්න දෙවන දශම ස්ථානයට කියලා ලියලා මෙහිදී ඔන්නෝම විස්තර ටික ලියලා ඊට පස්සේ ලියන්න සංඛ්‍යා වටීය යුතු වේ කියලා. එතකොට මෙහෙම ආවේ මෙහිදී ආසන්න 10ට ආසන්න 100ට ආසන්න දහසට ආසන්න දසදහසට ආසන්න පූර්ණ සංඛ්‍යාවට ආසන්න පළමු දශම ස්ථානයට ආසන්න දෙවන දශම ස්ථානයට සංඛ්‍යා වටීය යුතු වේ. එතකොට සටහන හරි. සංඛ්‍යා වටීය යුතු වේ. සංඛ්‍යා වටීය යුතු වේ. එහෙනම් ඔන්න දැන් වටීම කරන පිළිවෙල ඉගෙන ගන්න හදන්න. වටීමේ ක්‍රියා පිළිවෙල ඉගෙන ගන්න හදන්න. අපි මාතෘකාවක් ලියමු අනුමාතෘකාවක්. වටීමේ ක්‍රියා පිළිවෙල. ඒ කියන්නේ වට යන්නේ කොහොමද? වටීමේ ක්‍රියා පිළිවෙල. වටීම කරන්නේ කොහොමද? 6 පන්තියේදී ඕවා ඉගෙන ගත්තේ නෑ. 6 පන්තියේදී මතක තියාගත්තා 25 ඉඳලා 34ට යනකම් 20යි. ඊට පස්සේ 35 ඉඳලා 44ට යනකම් 30යි. ඔන්න ඔහොම මතක තියාගෙන කරපු එකක් තමයි 6 පන්තියේ තිබුණේ. මොකුත් ඉගෙන ගත්තේ නෑ. මතක තියාගෙන කළා. මතක තියාගෙන කරන එක නෙවෙයි දැන් තියෙන්නේ ඉගෙනගෙන කරන එක. ඉගෙනගෙන කරන එක. ඉගෙනගෙන කරන්න වටීමේ ක්‍රියාපිළිවෙල ඉගෙන ගන්න තමයි මේ හදන්නේ. වටීමේ ක්‍රියාපිළිවෙල ඉගෙන ගන්නකොට පළවෙනිම කාරණය තමයි වටීය යුතු ස්ථානයේ තියෙන ඉලක්කම හඳුනා ගැනීම. ඕක තේරුම් ගන්න පොඩ්ඩක් මම ලියන එක ලියන්න නැතුව බලන්න. ලියන්න එපා. ක්‍රියාපිළිවෙල ලිව්වේ නැහැ තාම මේක ලියන්න එපා. මේ බලන්න. 59634යි දශම 5යි 3යි 6 කොහොමද දැන් මේ මොකද්ද 59634යි දශම 5යි 3යි 6 දැන් මං කිව්වේ ඕගොල්ලන්ගේ පළවෙනි වැඩේ තමයි මොකක්ද වටීය යුතු ස්ථානයේ අනුරූප ඉලක්කම වටීය යුතු ලියන්න එපා ස්ථානයට අදාළ ඉලක්කම හඳුනා ගැනීම. ඔන්න දැන් වටීය යුතු ස්ථානයට අදාළ ඉලක්කම හඳුනා ගැනීම මේකෙන් කරන්න බලන්න පුළුවන් කියලා මම කිව්ව ගමන් ටක් කරලා බලන්න මොකක්ද කියලා. ආසන්න 10ට වට යන්න. ආසන්න 10ට වට යන්න. මොකක්ද වටීය යුතු ස්ථානයේ තියෙන්නේ? ආසන්න 10ට වට යන්න කියනකොට මොකක්ද වටීය යුතු ස්ථානයට අදාළ ඉලක්කම? 3. හරිනේ? 1 10. එහෙනම් ආසන්න 10ට වට යන්න කිව්වම
අදාළ ඉලක්කම 3. ඔන්න තව එකක්. ආසන්න පළමු දශම ස්ථානයේ වට යන්නේ. ආසන්න පළමු දශම ස්ථානයේ වට යන්නේ. මොකක්ද පළමු දශම ස්ථානය? මොකක්ද පළමු දශම ස්ථානය? මොකක්ද පළමු දශම ස්ථානය? පළමු දශම ස්ථානය කෝ 5. පළමු දශම ස්ථානයේ 5. පළමු දශම ස්ථානයට වට යන්න කියපු ගමන් 5. හරි. එතකොට දෙවන දශම ස්ථානයේ මේක. දෙවන දශම ස්ථානයේ මේක. ආසන්න පූර්ණ සංඛ්‍යාව මේක එක ස්ථානයේ. දස ස්ථානයේ, සිය ස්ථානයේ, දහ ස්ථානයේ, දසදහස් ස්ථානයේ. ආසන්න දසදහසට වට යන්න කියනවා. මෙන්න. මෙයා තමයි වැටිය යුතු ස්ථානයට අනුරූප ඉලක්කම. එහෙනම් වටීමේ ක්‍රියාපිළිවෙලේ ඉස්සෙල්ලාම මොකද්ද තියෙන්න ඕනේ? වටීය යුතු ස්ථානයට අදාළ ඉලක්කම හඳුනා ගැනීම. එහෙනම් තරුවක් දාලා ලියන්න. වටීමේ ක්‍රියාපිළිවෙල පළවෙනි තරුව. වටීය යුතු ස්ථානයට අදාළ ඉලක්කම හඳුනා ගැනීම. වටීය යුතු ස්ථානයට අදාළ ඉලක්කම හඳුනා ගැනීම. වටීය යුතු ස්ථානයට අදාළ ඉලක්කම හඳුනා ගැනීම. එතකොට ආසන්න පළමු දශම ස්ථානයට කිව්වනම් ඉලක්කම මේක. ආසන්න පූර්ණ සංඛ්‍යාවට කිව්වනම් ඉලක්කම මේක. ආසන්න 10 ස්ථානයට කිව්වනම් ඉලක්කම මේක. ආසන්න දසදහසට කිව්වනම් ඉලක්කම මේක. හරිද? එහෙනම් වටේ යුතු ස්ථානයට අදාළ ඉලක්කම හඳුනා ගැනීමේ ක්‍රියාවලියේ මේ තියෙන්නේ ආසන්න පළමු දශම ස්ථානයට කිව්වොත් අදාළ ඉලක්කම. ආසන්න දෙවන දශම ස්ථානය මේක. ආසන්න තෙවන දශම ස්ථානය මේක. මම ඔක්කොම ලියන්නේ නැහැ. කීපයක් ලියනවා. එතකොට ඔයගලන්ට අනිත් ඒවා හඳුනා ගන්න පුළුවන් නැහැ. ආසන්න පළමු දශම ස්ථානය ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරනවානේ මේකද දන්නේ? මේකද දන්නේ නැහැ. පළමු දශම ස්ථානයේ දශම පිට ළඟ තියෙන ඉස්සෙල්ලාමයි. ආසන්න පළමු දශම ස්ථානයේ මේක නම් දෙවන දශම ස්ථානයේ තෙවන දශම ස්ථානයේ පුළුවන්. මෙන්න මේකත් අපිට අවශ්‍යයි. මේක ගන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට කිව්වොත්. ආසන්න පූර්ණ සංඛ්‍යාවට කිව්වොත් ගන්නේ එක ස්ථාන ඉලක්කම. ආසන්න පූර්ණ සංඛ්‍යාවට කිව්වොත් ගන්නේ එක ස්ථාන ඉලක්කම. ආසන්න 10ට කිව්වොත් ගන්නේ දස ස්ථාන ඉලක්කම. ආසන්න 100ට ආසන්න 10ට මේ ආසන්න දසදහසට එහෙනම් වටේ යුතු ස්ථානයට අදාළ ඉලක්කම හඳුනා ගැනීම යටතේ මේ සංඛ්‍යාව ටිකක් ලොකුවට ලියලා 59634.536 ටිකක් ලොකුවට ලියලා ආසන්න පළමු දශම ස්ථානයට නම් මෙයා රවුන්ඩ් කරලා ගන්න. දෙවන දශම ස්ථානයේ තෙවන දශම ස්ථානයේ එපා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට නම් මෙයා රවුන්ඩ් කරලා ගන්න. ආසන්න 10ට නම් මෙයා රවුන්ඩ් කරලා ගන්න. ආසන්න 100ට එපා. ආසන්න 1000ට එපා කියන්නේ ඒවා ලියන්න ඕනේ ගොඩ වෙනවනේ මේ. ආසන්න දසදහසට කියන එකක් මෙහෙම ගන්න. එහෙනම් මෙන්න මේක චුට්ටක් ඇඳ ගන්න. 59634.536 ආසන්න පළමු දශම ස්ථානට කිව්වොත් මෙයා තමයි ඉලක්කම. මෙයාට තමයි වට යන්න ඕනේ. මෙයාව බලලා තමයි වට යන්න ඕනේ. වටේ යුතු ස්ථානයට අදාළ ඉලක්කම හඳුනා ගැනීම කියන ක්‍රියාවලිය තමයි මේ යන්නේ. බෝඩ් එකේ තියෙන එක අපහැදිලි වුණාට ලියන්න පුළුවන් අහුම්කන් දීලා බෝඩ් එක බලන්න අහුම්කන් දීලා ලියන්න. 59634.536 කියන සංඛ්‍යාවේ දශම තිත ළඟ තියෙන පළවෙනි ඉලක්කම ආසන්න පළමු දශම ස්ථානයට වට යන්න කිව්වොත් රවුන්ඩ් කරගන්න ඕනේ. ආසන්න පළමු දශම ස්ථානයට වට යන්න කිව්වොත් රවුන්ඩ් කරගන්න ඕනේ දශම තිත ළඟ තියෙන පළවෙනි ඉලක්කම. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කිව්වොත් රවුන්ඩ් කරගන්න ඕනේ දශම තිතට කලින් තියෙන ඉලක්කම. දශම තිත ළඟ මෙහා පැත්තේ වම් පැත්තේ තියෙන ඉලක්කම තමයි ආසන්න පූර්ණ සංඛ්‍යාව. ආසන්න දෙවන දශම ස්ථානයේ ආතන තියෙනවා. ආසන්න තෙවන දශම ස්ථානයේ ආතන තියෙනවා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට මෙහා පැත්තෙන් තියෙනවා ආසන්න 10, ආසන්න 100, ආසන්න 1000. අන්තිමට අපි රවුන්ඩ් කරලා තියෙන්නේ ආසන්න දසදහස. හොඳයි. ආසන්න
ආසන්න දසදහසක වට යන්න. ඔය විදිහට වටේය යුතු ස්ථානයට අදාළ ඉලක්කම හඳුනා ගැනීමෙන් පස්සේ කරන වැඩේ තමයි ඊළඟට ලියන්න හදන්නේ. දැන් මම විශ්වාස කරනවා වටේය යුතු ස්ථානයට අදාළ ඉලක්කම හඳුන ගන්න කිව්වහම ආසන්න 10ට වට යන්නේ කිව්වොත් ආසන්න 100ට වට යන්නේ කිව්වොත් ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්නේ කිව්වොත් ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ කිව්වොත් අදාළ ඉලක්කම රවුන්ඩ් කරගන්න ඕගොල්ලන්ට පුළුවන්. හරි. ඊට පස්සේ අපි දෙවැනි කාරණය ලියන්න යන්නේ වටේය යුතු ස්ථානය හඳුනා ගැනීමට පස්සේ වටේය යුතු ස්ථානය හඳුනාගත්තට පස්සේ වටේය යුතු ස්ථානයට පසු ඉලක්කම පරීක්ෂා කරන්න ඕනේ. දෙවැනි තරුව වටේය යුතු ස්ථානය හඳුනගෙන පස්සේ ඉලක්කම පරීක්ෂා කරන්න. හඳුනගෙන පස්සේ එක පරීක්ෂා කරන්න. හඳුනගෙන පස්සේ එක පරීක්ෂා කරන්න. හඳුනගෙන පස්සේ එක පරීක්ෂා කරන්න. පසු ඉලක්කම වටේය යුතු ස්ථානයට පසු ඉලක්කම පරීක්ෂා කරන්න ඕනේ. වටේය යුතු ඉලක්කමට පසු ඉලක්කම පරීක්ෂා කරන්න. වටේය යුතු ස්ථානයට පසු ඉලක්කම පරීක්ෂා කරන්න. දරුවක් දාලා ලියන්න දෙවෙනි කාරණය. වටේය යුතු ස්ථානයට පසු ඉලක්කම පරීක්ෂා කරන්න. පසු ඉලක්කම පරීක්ෂා කරන්න. වටේය යුතු ඉලක්කමට පසු ඉලක්කම පරීක්ෂා කරන්න. එතකොට ආසන්න පළමු දශම ස්ථානයට වට යන්න කිව්වනම් 5යි පසු ඉලක්කම 3යි. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කිව්වනම් 4යි පසු ඉලක්කම 5යි. ආසන්න 10ට වට යන්න කිව්වනම් 3යි පසු ඉලක්කම 4යි. ආසන්න දසදහසට වට යන්න කිව්වනම් 5යි පසු ඉලක්කම 9යි. පසු ඉලක්කම තමයි හරිම වැදගත්. හැබැයි පසු ඉලක්කම වැදගත් උනාට පසු ඉලක්කම වැරදිනේ මේක හරියට හඳුනාගත්තේ නැත්තම් පළමු දශම ස්ථානයේ හඳුනාගත්තේ නැත්තම් පසු ඉලක්කම කොහොමද වැරදි? මේක හඳුනාගත්තේ නැත්තම් ආසන්න පූර්ණ සංඛ්‍යාව හඳුනාගත්තේ නැත්තම් පසු ඉලක්කම කොහොමද වැරදි? පසු ඉලක්කම නිවැරදි වෙන්නේ අදාළ තැන හරියට හඳුනාගත්තොත් පමණයි. අදාළ තැන හරියට හඳුනාගත්තොත් පසු ඉලක්කම පරීක්ෂා කරාම පසු ඉලක්කම හරියටම එනවා අපිට. පසු ඉලක්කම හරියටම ආවේ නැත්තම් අනිවාර්යෙන් පිළිතුර වරදි. හරි. එහෙනම් ඔන්න වටේය යුතු ස්ථානයේ පසු ඉලක්කම පරීක්ෂා කරනවා. පසු ඉලක්කම වෙන්නේ 3, පසු ඉලක්කම වෙන්නේ 5, පසු ඉලක්කම වෙන්නේ 4, පසු ඉලක්කම වෙන්නේ 9. හරි. පසු ඉලක්කම දැන් පසු ඉලක්කම් ලියන්න යන්නේ නෑ අපි. පසු ඉලක්කම පරීක්ෂා කරන්න කියලා ලියනවා විතරයි. ඒක අමාරු වැඩක් නොවන හින්දා නැවත ලියන්නේ නැත්තේ. මේක හරියට ලකුණු කරගත්තාම පසු ඉලක්කම කියන්නේ මොකක්ද නේද? කවුරුත් කියන එකක් නෑනේ. පසු ඉලක්කම මේක කියලා. පසු පෙර හඳුනන්නේ නැති ළමයි ඉන්නේ නෑනේ. පසු ඉලක්කම මේක. පසු ඉලක්කම මේක. පසු ඉලක්කම මේක. පසු ඉලක්කම මේක. එහෙනම් ස්ථානය හඳුනගත්තොත් පසු ඉලක්කම කියන එක වැඩක් නෙමෙයි. ඒකින්ද අපි ඒක අමුතුවෙන් පෙන්වන්න යන්නේ නෑ. දැන් ඔන්න පසු ඉලක්කමත් හඳුනගත්තා. වටේය යුතු ස්ථානයත් හඳුනගත්තා. පසු ඉලක්කමත් හඳුනගත්තා. දැන් මෙන්න මෙහෙම කරන්න. පසු ඉලක්කම 5 6 7 8 9 වොහොත් බලන්න පසු ඉලක්කම අපි කියමු පරීක්ෂා කරන්න කියලා. පසු ඉලක්කම 5 6 7 8 9 වොහොත් පෙර ඉලක්කමට එකක් එකතු කරන්න.
පසු ඉලක්කම 5 6 7 8 9 වොහොත් වටය යුතු ස්ථානයට එකක් එකතු කරන්න ඕනේ. එහෙනම් ඔන්න දෙවැනි ඊළඟ තරුව තුන්වැනි තරුව පසු ඉලක්කම කියලා කොමාවක් දාන්න. පසු ඉලක්කම 5 6 7 8 9 වොහොත් වටය යුතු ස්ථානයට එකක් එකතු කරන්න. පසු ඉලක්කම 5 6 7 8 9 වොහොත් වටය යුතු ස්ථානයට, ඒ කියන්නේ පෙර ඉලක්කමට නැත්නම් වටය යුතු ස්ථානයට එකක් එකතු කරන්න. මම පෙර ඉලක්කමට කියලා කිව්වේ නෑ. එතකොට ඔයගොල්ලෝ හිතයි වටය යුතු ස්ථානයට කලින් එකට කියලා නෑ. වටය යුතු ස්ථානයට. පසු ඉලක්කම 5 6 7 8 9 වොහොත් වටය යුතු ස්ථානයට එකක් එකතු කරන්න. හරි. දැන් එතකොට මේ පසු ඉලක්කම 5 6 7 8 9 වුණොත් තව මොනවද වෙන්න පුළුවන්? 4 3 2 1 බිඳුව වුණොත් එකක් දෙන්න. පසු ඉලක්කම 4 3 2 1 බිඳුව. පසු ඉලක්කම 4 3 2 1 බිඳුව. එතකොට ඔක්කොම ආන්නේ බිඳුව 1 2 3 4 5 6 7 8 9. ඔච්චර වෙන්න පුළුවන්. පසු ඉලක්කම 4 3 2 1 බිඳුව වොහොත් වටය යුතු ස්ථානය වෙනස් නොකරන්න. වටය යුතු ස්ථානය වෙනස් නොකරන්න. අඩු කරන්න නෙමෙයි. මෙතන තියෙන්නේ එකක් එකතු කරන්න කියලා. මෙතන තියෙන්නේ පසු ඉලක්කම 4 3 2 1 බිඳුව වොහොත් වටය යුතු ස්ථානය වෙනස් නොකරන්න කියලා. වෙනස් කරන්න එපා. වටය යුතු ස්ථානය වෙනස් කරන්න එපා. වටය යුතු ස්ථානයට පසු ඉලක්කම 4 3 2 1 බිඳුව වොහොත් වටය යුතු ස්ථානය වෙනස් කරන්න එපා. වෙනස් කරන්න එපා. පසු ඉලක්කම 5 6 7 8 9 වොහොත් වටය යුතු ස්ථානයට එකක් එකතු කරන්න. පසු ඉලක්කම 4 3 2 1 බිඳුව වොහොත් වටය යුතු ස්ථානය වෙනස් නොකරන්න. වෙනස් කරන්න එපා. වටය යුතු ස්ථානය වෙනස් කරන්න එපා. හරි. දැන් එතකොට වැඩේ 90ක් විතර ඉවරයි. ඊටත් වඩා ඉවරයි. ඇයි? වටය යුතු ස්ථානය පරීක්ෂා කළා. ඊට පස්සේ ඉලක්කම පරීක්ෂා කළා. ඒක 5 6 7 8 9 නම් එකක් එකතු කළා. ඒක 4 3 2 1 බිඳුවට වටය යුතු ස්ථානය වෙනස් කරන්නේ නැතුව තිබ්බා. ඔය ඔක්කොම කරලා ඉවර වෙලා දැන් උත්තරේ ලියන්නේ මෙහෙමයි. උත්තරේ ලියන්නේ වටය යුතු ස්ථානයට පසුව තියෙන ඉලක්කම් සඳහා බිංදු යොදලා. දැන් අපි හිතමු සංඛ්‍යාව 59634යි. වට යන්න කිව්වේ ආසන්න 100ට. 100 තියෙන්නේ 6, 6ට පස්සේ තියෙන්නේ 3. 3 නම් 6 වෙනස් කරන්නේ නැහැ. කොහොම? හැබැයි මෙතනින් පස්සේ ඉලක්කම් වලට බිංදු දාන්න. ඒ අනුව උත්තරේ කීයද? 59634 59600 59634 ආසන්න 100ට වට යන්න කිව්වාම උත්තරය 59600. ඔන්න ඕක තමයි වෙන්නේ. ඒ කියන්නේ අවසන් පිළිතුරේ වටය යුතු ස්ථානයට පසු වෙන බිංදු පසු වෙන ඉලක්කම් සඳහා බිංදු යොදන්න. හැබැයි බිංදු යොදනකොට දශම තිතට පස්සේ මොනවා හරි ඉලක්කම් තිබුණා නම් දශම තිතට පස්සේ මොනවා හරි ඉලක්කම් තිබුණා නම් දශම තිත හෝ ඒ ඉලක්කම් හෝ මේ ඉලක්කම් හෝ ලියන්න අවශ්‍ය නැහැ. දශම තිත තියලා මේව බිංදු තුනක් දාන්න ඕනේ නැහැ. දශම තිත හෝ එම ඉලක්කම් වෙනුවට බිංදු හෝ යෙදීම අවශ්‍ය නැහැ. දශම තිත ආවොත් ඒ අනුව 59634.596 කියන සංඛ්‍යාව
ආසන්න 100ට වැටෙයි පිට 59600 විතරයි. ආයි දශම මොකුත් නැහැ. අන්න ඒක තමයි අවසාන කාරණය වශයෙන් ලියා ගන්න ඕනේ. ලියන්නකෝ අවසාන කරුව. අවසන් පිළිතුර ලිවීමේදී වටැහිය යුතු ස්ථානයට පසු ඉලක්කම් සඳහා බින්දු අපි වචනෙන් කියමු. සඳහා බින්දු වටේ යුතු ස්ථානයේ පසු ඉලක්කම් සඳහා බින්දු යොදන අතර දශම තිතට පසු බින්දු දශම තිතට පසු බින්දු ලිවීම අවශ්‍ය නොවේ. දශම තිතට පසු බින්දු ලිවීම අවශ්‍ය නොවේ. දශම තිතට පස්සේ බින්දු ලියන එක වැඩක් නෑ. හොඳේ බින්දු ලියන එක වෙන ඉලක්කම් ලියන්න ඕනේ. දශම තිතට පසු බින්දු ලිවීම අවශ්‍ය නොවේ. ඒක වැඩක් නැති වැඩක් කියලා තමයි සලකන්නේ. ඒ අනුව ඔන්න දැන් අපි එනවා සංඛ්‍යාවක් අරගෙන 59000 අපි කලින් ගත්ත සංඛ්‍යාව ගමුද? මට චුට්ටක් කියන්නකෝ කලින් ගත්ත සංඛ්‍යාව. මට දැන් මතක නෑ කියන්න. 59000 ළමයි නේ 634යි 59000 ඇහෙන්නේ නැහැ. දෙතුන් දෙනෙක් එකපාර කිව්වහම එකක්වත් ඇහෙන්නේ නැහැ. එක්කෙනෙක් කියන්න. 634යි 0.534. මම කලින් එකම ගත්තා. 59634.534. මේක වට යන්න කියනකොට ඉස්සෙල්ලාම කියන්න පුළුවන් ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්න කියලා. මොකද මෙයාගේ දශම ස්ථාන 3යිනේ තියෙන්නේ. දශම ස්ථාන 3ක් තියෙන එක තුන්වන දශම ස්ථානයට වට යන්න කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න නැති කතාවක්. කොහොමද තියෙන්නේ දශම ස්ථාන 3යි නම් දශම ස්ථාන 3කට වට යන එක තේරුමක් නැහැ. මේ වගේ එකක් වට යන්න කියන්නේ ඉස්සෙල්ලාම ආසන්න පළමු දශම ස්ථානයට දැන් හොඳට බලන්න ලියන්න නැතුව බලන්න වැඩේ අල්ලගන්න එකෙන්ම ඊට පස්සේ ඕන තරම් කරන්න පුළුවන්. හොඳේ තනියෙන් කරන්න පුළුවන් ඕන තරම් එකක් අල්ලගත්තා. 59634.534 ආසන්න පළමු දශම ස්ථානයට වටේනවා නම් මේ සංඛ්‍යාව මම ආපහු ලියනවා. මොකද මේක ආපහු මම වැඩට ගන්න හදන්නේ. එතකොට මේකේ යම් වෙනස්කම් කළාම වැඩේ අපහැදිලි නිසා මම ආපහු ලියුවා. ඔයගොල්ලෝ ආපහු ලියන්න. 59634.534 අපි පළමු දශම ස්ථානයේ නෙමෙයි දෙවන දශම ස්ථානයේ ඉස්සරහට ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්න කියලා. මේකේ තුන්වන දශම ස්ථානයට වැටීමක් කරන්නේ නැහැ. ඒක කොහොමද තියෙන දැනින්ද දෙවන දශම ස්ථානයට තමයි වට යන්නේ. එතකොට 59634.534 ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්න කිව්වම දෙවන දශම ස්ථානය රවුන්ඩ් කරලා දෙවන දශම ස්ථානයේ පස්සේ ඉලක්කම යටින් කොහොම ඉලක්ක ඇඳ ගන්න. රවුන්ඩ් කරනවා ඉලක්ක අඳිනවා. ඒ
වටය යුතු ස්ථානයේ ඉලක්කම හඳුනා ගන්නවා. ඊට පස්සේ ඉලක්කම පරීක්ෂා කරනවා. පස්සේ ඉලක්කම 4 3 2 1 බිඳුව නම් අතර වෙලා. බිඳුව නම් මේක වෙනස් කරන්න එපා කියලා අපිට කිව්වේ. ඒ අනුව උත්තරය 59634.53යි. එහා පැත්තේ මේ බිඳුව දශම තිතට පස්සේ බිඳුව දාන එක වැඩක් නැති නිසා දැන් දාන්නේ නැහැ. ඔන්න ඔහමයි වෙන්නේ. හරි. එතකොට 59634.53යි 4 3 තමයි වටය යුතු ස්ථානය 4 තමයි පසු ඉලක්කම 4 නිසා පෙර ඉලක්කමට එකක් එකතු කරන්න එපා කිව්වා වෙනස් කරන්න එපා කිව්වා. එහෙනම් මේකයි උත්තරය. ඔන්න දෙවෙනි එක මම කියනවා ආසන්න පළමු දශම ස්ථානයට වට යන්න කියලා. ආසන්න පළමු දශම ස්ථානයට වට යන්න කියලා කියනවා. දැන් 59634.53යි පළමු දශම ස්ථානය 5. පළමු දශම ස්ථානය 5. 5ට පස්සේ තියෙන්නේ 3. රවුන්ඩ් කරනවා ඉරක් ගන්නවා. රවුන්ඩ් කරනවා ඉරක් ගන්නවා. 3 4 3 2 1 බිඳුව නම් මෙයා වෙනස් කරන්න එපා කියලානේ කිව්වේ. එහෙනම් 59634.5යි. මේ දෙකට බිඳු දෙකක් එනවා. දශම තිතට පස්සේ බිඳු ලියලා වැඩක් නැහැ කියන සංකල්පයේ උඩ මේ දෙක අයින් කරනවා. ඔන්න ඔහොම තමයි වැඩේ ගලාගෙන ඉස්සරහට යන්නේ. ආසන්න දෙවන දශම ස්ථානයට මෙයාට පස්සේ 4 තියෙන හින්දා මෙයාව වෙනස් කරන්න නැතුව ලියනවා. ආසන්න පළමු දශම ස්ථානයට මෙයාට පස්සේ 3 තියෙන හින්දා මෙයා වෙනස් කරන්නේ නැතුව ලියනවා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට මෙයා පූර්ණ සංඛ්‍යාව. එයාට පස්සේ 5 අන්න 5 ආවොත් නම් මෙහා පැත්තට එකක් එකතු කරන්න ඕනේ 59635 වෙනවා. දශම තිත හෝ එහා පැත්තේ බිඳු ලියලා වැඩක් නැති වෙනවා. එහෙනම් අපි පටන් ගමු උදාහරණ 1. 59634.53යි ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්න කියලා දෙමු. ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්න ආයසරයක් 59634.53 අරගෙන දෙවන දශම ස්ථානයේ රවුන්ඩ් කරලා පස්සේ ඉලක්කම යටින් ඉරක් අඳින්න. පස්සේ ඉලක්කම 4 3 2 1 බිඳුව වුණොත් මෙයා වෙනස් කරන්න නැතුව ආයෙ ලියන්න. දෙවෙනි එකත් කරා. දැන් අපිට ඊළඟට යන්න පුළුවන් පළමු දශම ස්ථානයට වැටීමෙන් පස්සේ ඊළඟට යන්න පුළුවන් අපිට ඊළඟ වටීම විදිහට දෙවන දශම ස්ථානයට වට යන්න පළමු දශම ස්ථානයට වට යන්න ඊට පස්සේ යන්න පුළුවන් අපිට ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කියලා. තුන්වෙනි ප්‍රශ්නයේ විදිහට යන්න පුළුවන්. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කිව්වහම මේ 59634.5 පූර්ණ සංඛ්‍යාව 4 පූර්ණ සංඛ්‍යාව 4 4ට පස්සේ තියෙන්නේ 5 4ට පස්සේ 5 આવුත් 5 7 8 9 આવුත් මෙහා පැත්තට එකක් එකතු කරනවා වටය යුතු ස්ථානයට එකක් එකතු කරනවා 4 5 වෙනවා 59635යි
දශම තිත තියලා බිංදුවයි බිංදුවයි බිංදුව ලියන එක තේරුමක් නැති වැඩක්. එහෙම වැඩක් නේ. මෙච්චරයි. මෙයා පහ වෙනවා මේ ටික ඔක්කොම නැති වෙලා යනවා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කියලා ක්‍රියයි. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කියලා ක්‍රියයි. ඊට පස්සේ අපි එමු ආසන්න 10ට වට යන්න කියන තැනට. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයිමින් පසු එමු අපි ආසන්න 10ට. ආසන්න 10ට වට යන්න. ආසන්න 10ට වට යන්න. එතකොට 59634.534 ආසන්න 10 රවුන්ඩ් කරලා පස්සේ ඉලක්කම පරීක්ෂා කරලා බලන්නකො. ආසන්න 10 රවුන්ඩ් කරන්න. පස්සේ ඉලක්කම පරීක්ෂා කරන්න. ආසන්න 10 රවුන්ඩ් කරන්න. ආසන්න 10 රවුන්ඩ් කරන්න. පස්සේ ඉලක්කම පරීක්ෂා කරන්න. පස්සේ ඉලක්කම 4නේ. 4 වුණාම මේක වෙනස් කරන්න එපානි කිව්වේ නේද? එහෙනම් 59යි 6යි 3යි 3 වෙනස් කරන්න එපානි කිව්වේ. ඊට පස්සේ තියෙන ඒවාට බිංදු දාන්න කිව්වනේ. බිංදු දාන්න ඕනේ නැහැ කිව්වේ මෙතන ඉන්නේ. මෙතනින් පස්සේ බිංදු දාන්න ඕනේ නැතුණානේ. මෙතනින් පස්සේ මෙහා පැත්තේ බිංදු නොදා ඉන්න බෑනේ. දශම තිතට මෙහා පැත්තේ බිංදු නොදා ඉන්න බෑ. එහා පැත්තේ තමයි බිංදු නොදා ඉන්න පුළුවන්. එහා පැත්තේ බිංදු වලට වටිනාකමක් නැහැ. ඒ නිසා දාන්නේ නැහැ. මෙහා පැත්තේ බිංදු නොදා හිටියොත් එimhe සංඛ්‍යාව එහෙම පිටිම වෙනස් වෙනවනේ. 59630 මේ බිංදුව දාන්න නැතුව හිටියොත් එimhe මේක 5963 වෙනවනේ. ඒක වැරදි. 59630 කියලා තමයි ඉවර වෙන්නේ. එතකොට 34 30යි කියලා ආයේ පන්තියේදී කිව්වේ. ඒකම තමයි වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ ක්‍රමයට හදන්න බෑ දැන්. දැන් රටීමේ නීති හරියට ඉගෙනගෙන ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. ආසන්න 10ට වටීම මෙහෙමනම් ඔන්න අපි එමු ආසන්න 100ට වටීම ළඟට. ආසන්න 100ට වට යන්න. ආසන්න 100ට වට යන්න. හරියමු ආසන්න 100ට වට යන්න. එතකොට සංඛ්‍යාව අරගෙන සිය ස්ථානයේ රවුන්ඩ් කරලා පසු ඉලක්කම පරීක්ෂා කරන්න. සිය ස්ථානය 6 පසු ඉලක්කම 3 පසු ඉලක්කම 3 කියන්නේ 4 3 2 1 පොඩි එකක්. එහෙනම් මේකට එකතු කරන්නේ නැතුව මේක එහෙම ලියලා මේවට බිංදු දාලා මේවා ලියන්නේ නැතුව උත්තරේ ලියන්න බලන්න. පස්සේ ඉලක්කම 3 නිසා 6 වෙනස් කරන්නේ නැහැ. හැබැයි පසු ඉලක්කම් සඳහා බිංදු දානවා. බිංදු දානවා කියන එක දශම තිතෙන් පස්සේ ඕනේ නැහැ. කලින් ඕනේ. 59634 59600 වෙනවා. දැන් තියෙන්නේ ආසන්න 10ට වට යන්න කියන එක. දහසට හොඳේ 10ට නෙමෙයි. ආසන්න 10ට වට යන්න. තනියෙන් කරමු බලන්න. ආසන්න 10ට වට යන්න. දහසට වට යන්න කිව්වහම දහස කියන තැන තියෙන ඉලක්කම රවුන්ඩ් කරන්න. දහස කියන තැන
දහස කියන තැන තියෙන්නේ 9 පස්සේ තියෙන්නේ 6 පස්සේ ඉලක්කම 5 6 7 8 9 වුණොත් මෙහා පැත්තට එකක් එකතු කරන්න කියලායි කිව්වේ 9ට එකක් එකතු කරන්න කියලායි කිව්වේ 9ට එකක් එකතු කරන්න ගියාම පොඩි ප්‍රායෝගික ප්‍රශ්නයක් එනවා ඒකේ උනට දාන්න 9ට එකක් එකතු කළාම 9ට එකක් එකතු කළාම 10යි ඒතර මේ 9 තියෙන තැන 10 ලියනවාද ඒ මොන පිස්සුවක්ද නේද 9 තියෙන තැන 10 ලියන්නේ 9 10 කරලා 10න් බිඳුව මෙතන දාලා එක ගේනවා මෙහාට එතකොට 9 10 වෙනවා 10න් බිඳුව මෙතන දානවා එක ගේනවා මෙහාට දැන් ඔන්න ඕකයි උත්තරය 9 10 වුණා බිඳුව දාලා එක මෙහෙට ගෙනාවා මේ ඉලක්කම් තුන කොහොමද බිඳු තුනක් මේ තුන කොහොමද බිඳු තුනක් මෙතනත් 9 වෙනුවට 10 ලියන්නේ මේමයි බිඳුව දාලා එකක් මෙහාට මේවා කොහොමද දශම වැඩක් නැහැ නේද එහෙනම් 59634 ආසන්න දහසට වැටෙව් විට 60000 වෙනවා මේක 58000 වෙලා තිබුණා නම් 59000 වෙනවා දැන් වෙන්නේ 60000 මේක මම දැම්මේ මේක විශේෂ තැනක් 9 ආවොත් එහා පැත්තෙන් එකක් එකතු කළාම 10 වෙනවා 10 ආවොත් බිඳුව දාලා එකක් මෙහාට ගන්න වෙනවා කියන එක පෙන්වන්න හරි තවත් එකක් කරන්න වෙනවා මේකේ ආසන්න දසදහසට වට යන්න කියන එක ආසන්න දසදහසට වට යන්න කියන එක දහසට ඊට පස්සේ දසදහසට ආසන්න දසදහසට වට යන්න බලන්නකෝ දසදහස කියන තැන මොකද්ද තියෙන්නේ කියලා දසදහස කියන තැන මොකද්ද බලන්න තියෙන්නේ දසදහස කියන තැන තියෙන්නේ 5 1 10 100 1000 10000 කියන තැන තියෙන්නේ 5 5 නම් තියෙන්නේ ඊට පස්සේ තියෙන්නේ 9 නම් තියෙන්නේ 4 5 6 7 8 9 ආවොත් වටයුතු ස්ථානයට එකක් එකතු කරන්න කියන නීතිය ක්‍රියාත්මක වෙනවනේ ඒක ක්‍රියාත්මක වුණාම 5 6 වෙනවා ඊට පස්සේ ඔක්කොම බිඳු වෙනවා මේ දශමික හෝ එහා පැත්තේ බිඳු දාලා වැඩක් නැහැ. එතකොට මේ උත්තර දෙකම සම වෙනවා. දහසට වැටීමේ උත්තරයම දසදහසට වැටීමේ උත්තරය වෙනවා. ඕක හැමතිස්සෙම වෙන්නේ නැහැ. මෙතන 9 තිබිච්ච ඉඳලා උනේ 8 තිබුණා නම් 9 වෙනවා විසක් බිඳු වෙලා 6 වෙන්නේ නැහැ. එහෙනම් වෙන්නේ නැහැ. මෙතනදී ඒක වෙනවා. හැබැයි ඒකත් වෙන්න පුළුවන් වැඩක් නිසා ඒකත් මතක තියාගෙන යා යුතුයි ඕගොල්ලෝ. දහසට වැටෙව් විට එන උත්තරයම දසදහසට වැටෙව් විටත් එනවා දහස තියෙන තැන 9 තිබුණු හින්දා නැත්තම් වෙන්නේ නැහැ. එතකොට දැන් ඔන්න අපි සංඛ්‍යාවක් අරගෙන ඕනම තැනකට වට යන්න දැන් පුළුවන් වෙනවා. හරිද? එතකොට අපිට ගෙදර වැඩක් කරන්න පුළුවන් මේක ඕනම තැනකට වට යන්න කියලා මම ප්‍රශ්න ලියන්න අවශ්‍ය නොවන විදිහට මේ જાතිය ගානක්ම ගෙදරදී කරන්න දෙන්නම් මේකේ තිබිච්ච ප්‍රශ්න ටිකම ඕගොල්ලන්ට කරන්න පුළුවන් වෙන විදිහට මේ වගේම සංඛ්‍යාවක් දීලා මේ වගේම දෙවන දශම ස්ථානයේට පළමු දශම ස්ථානයේට පූර්ණ සංඛ්‍යාවට ආසන්න 10ට ආසන්න 100ට ආසන්න 10ට ආසන්න දසදහසට වට යන්න කියලා
ඕගොල්ලන්ටම ප්‍රශ්න ලියාගෙන කරන්න පුළුවන් වෙන විදිය ගාණක් ගෙදර වැඩට දෙන්න. ඊට පස්සේ විද්‍යාත්මක අංකණය පටන් ගන්න ඕනේ. ගෙදර වැඩ ගාණක් එහෙනම් ඔහම ලියා ගන්න. මේක ගෙදර වැඩ ගාණක්. දැන් ගෙදර වැඩ ගාණක් දෙන්නේ මේ පාඩම ඉවර නිසා. ඊළඟ පාඩම පටන් ගන්නවා අපි මෙන්න මේ විදිහට 59634 නැතුව මම ඔයගලන්ට දෙනවා 43956 43956 මෙතනට දෙනවා 7.25 7.25 එතකොට මේ සංඛ්‍යාව ඔය කියන ඕනම එකකට වට යන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්න. ආසන්න පළමු දශම ස්ථානයට වට යන්න. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න. ආසන්න 10ට වට යන්න. ආසන්න 100ට වට යන්න. ආසන්න 1000ට වට යන්න. ආසන්න දසදහසට වට යන්න. මේ විදිහට ප්‍රශ්න එනවා 7ක් වෙනකම්. ප්‍රශ්න 7 උඩ ප්‍රශ්න 7මයි. දැන් ප්‍රශ්න ලියන්න යන්න එපා. උත්තර ලියන්න යන්නත් එපා. ඉඩ විතරක් තියාගන්න. උඩ ගානට ගිය ඉඩ ප්‍රමාණය රූල් 14ක් කියන්නේ ඇතිනේ නේද? හැම ප්‍රශ්නයකටම රූල් දෙක යනවනේ. දෙකක් නෙමෙයි ලියන්න එකයි හදන්න එකයි උත්තර තුනක් යනවා. ඔය ගිය ඉඩ ප්‍රමාණය බලලා තියාගන්න. ඉඩ තියාගන්න. මේක යටට ඉඩ තියාගන්න. හෝම්වර්ක් ගානට ඉඩ තියාගන්න. හෝම්වර්ක් ගානට ඉඩ තියාගෙන අපි අලුත් මාතෘකාවට යනවා. හෝම්වර්ක් ගානට ඉඩ තියාගෙන අලුත් මාතෘකාවට යනවා. දැන් ඒකට වටැහිම කියන මාතෘකාව මම හිතනවා ඔයගලන්ට අනිවාර්යෙන්ම කරන්න පුළුවන් මාතෘකාවක් බවට පත් වෙයි කියලා. ආයි වටැහිම ඉගෙන ගන්නේ නැහැ කොහේදවත්. මේ පළමු සහ අවසාන අවස්ථාව ඕකෙන්ම ඉගෙනගෙන විභාගෙට යනකම් එයින් පස්සේ කොතැනක වුණත් වටැහිම පුරුදු වෙන්න. හරිද? ඊළඟ මාතෘකාවත් එහෙම තමයි. ඊළඟ මාතෘකාව විද්‍යාත්මක අංකණය. විද්‍යාත්මක අංකණය. ඒකත් අද දවසේ අපි ඉගෙනගෙන ඉවර කරනවා. වටැහිම විද්‍යාත්මක අංකණයත් එතකොට ඉවරයි. දැන් ටියුට් එක ගත්තාම ඔන්න ගණන් හදන්න මාතෘකා තියෙනවා. මේවයි ගණන් ඕගොල්ලන්ට අච්චුකුතේ ගණන් ටික මම ටියුට් එකට දාලා දුන්නාම හදමු. ඒක කලින් ඉස්කෝලේ හදන්න කිව්වොත් දැන් ඉතින් ආයේ වටැහිමේ හදන්න බැරි ගණන් නැහැ. වටැහිම පාඩම අන්තිම සරලව මුල ඉඳලා හරියටම කියලා දීලා තියෙන්නේ. ආයි වටැහිම බැරි වෙන්න බෑ. මගෙන් ඉගෙන ගත්ත ළමයෙක්. හොඳයි. අනිවාර්යයෙන්ම වටැහිම පුළුවන් වෙන්න ඕනේ. විද්‍යාත්මක අංකණයත් එහෙම වෙන්න ඕනේ අදින් පස්සේ. විද්‍යාත්මක අංකණයත් කිසිම කෙනෙකුට අදින් පස්සේ වරදින්න බෑ. හරියටම ඉගෙන ගන්න ඕනේ. විද්‍යාත්මක අංකණය අවශ්‍යතාවයේ සිට ක්‍රියාපිළිවෙල දක්වා. හරි. දැන් අපි වටැහිමේ අවශ්‍යතාවය කිව්වේ අපිට ඕනේ සංඛ්‍යාවක කිට්ටුම සංඛ්‍යාව. සංඛ්‍යාවක කිට්ටුම සංඛ්‍යාව ඕනේ වුණාම තමයි වටැහිමට. කිට්ටුම සංඛ්‍යාව ඕනේ වුණාම වටැහිමට. හරි. විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ මේකට විද්‍යාත්මක අංකණය කියලා නම වැටෙන්නෙත් ඒක හිතයි. බොහෝ විට ගණිතයට වඩා විද්‍යාවේ අපිට විශාල සංඛ්‍යා හම්බ වෙනවා. විශාල සංඛ්‍යා හම්බ වෙනවා. උදාහරණයක් කියන්නේ අපි හිතමු ග්‍රහලෝකයක ස්කන්ධය. නිකන් හිතන්නකෝ ග්‍රහලෝකයක ස්කන්ධය නේද? අපේ ස්කන්ධය දන්නවනේ. එතකොට හරකෙක්ගේ අලියෙක්ගේ වාහනයක ස්කන්ධය දන්නවනේ. හරිද? ඒ විදිහට යනකොට ග්‍රහලෝකයක ස්කන්ධය බුදු අම්මෝ කොච්චර වෙයිද? මහා ලොකු සංඛ්‍යාවක්. ඕක ලියලා ඉවර වෙනකොට එක දිගට ඉලක්කම් ගොඩාක් ලියලා මතක තියාගන්නත් බැරි, කියවන්නත් බැරි, ආපහු ලියන්නත් බැරි වෙනවා. ඇයි? ඉලක්කම මගේ හැරුණොත් එහෙම ඔක්කොම ඉවරයි. අන්න එහෙම සංඛ්‍යාවක් බවට පත් වෙනවා. ඒ ග්‍රහලෝකයක ස්කන්ධය. ඊළඟට ඒ ලොකු එකක්. අපිට විද්‍යාවේදී විශාල සංඛ්‍යා හම්බ වෙනවා. විශාල සංඛ්‍යා හම්බ වෙනවා. එතකොට කුඩාම සංඛ්‍යා හම්බෙන්නේ නැද්ද? මං හරියටම දන්නේ නැහැ ඕගොල්ලෝ මේවා දන්නවද කියලා. මං හිතන්නේ ඕගොල්ලෝ දන්නවා කියලා. ඕගොල්ලෝ මං හිතන්නේ දන්නවා පරමාණුවක්. මං දන්නේ හරියටම විද්‍යාවේ ඉගෙනගෙන තියෙනවා. පරමාණුවක් දන්නවද? ඔව් සර් දන්නවා. පරමාණුවක් කියන්නේ හරි චූටි එකක්. පරමාණුවක් කියන්නේ හරි චූටි එකක්. පරමාණුව දැනගත්තත් නැතත් ශුද්‍ර ජීවියා දන්නවනේ. පරමාණුව දන්නවා වුණත් නැති වුණත්
ශුද්‍ර ජීවියා දන්නවනේ. ශුද්‍ර ජීවියා කියන්නේ ඇහැට පේන්නේ නැති එකෙක්. පරමාණුව කියන්නේ ඇහැට පේන්නේ නැති එකෙක්. එකක්. ඇහැට පේන්නේ නැති එකක්. අරක එකෙක්. ශුද්‍ර ජීවියා ඇහැට පේන්නේ නැහැ. පියවි ඇසින් දකින්න බෑ. දකින්න නම් අපිට අන්වීක්ෂයකට යන්න වෙනවා. පරමාණුව ඇසින් දකින්න බෑ. අන්වීක්ෂයකට යන්න වෙනවා. ශුද්‍ර ජීවියාටත් වඩා කුඩායි. ඒ නිසා ඊටත් වඩා කුඩා ඒවා ලොකු කරන අන්වීක්ෂයකට යන්න වෙනවා. අපි කියනවා ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයකට යන්න වෙනවා. එතකොට හිතන්නකෝ ඒකේ ස්කන්ධය. දැන් ග්‍රහ ලෝකය ලොකුයි. ස්කන්ධය ලොකුයි. ශුද්‍ර ජීවියා පොඩි. ස්කන්ධය පොඩි. කිලෝග්‍රෑම් වලින් ලිව්වොත් එහෙම වෙන දෙයක්. ග්‍රහ ලෝකය ලිව්වොත් කිලෝග්‍රෑම් වලින් මේ වගේ වෙයි නේද? මේ වගේ වෙයි. ඔන්නෝ වෙයි. මේ ග්‍රහ ලෝකයේ ස්කන්ධය ලිව්වොත් ලියන්නත් බෑ, කියවන්නත් බෑ, ආපහු ලියන්නත් බයයි, බිඳුවක් එල්ලුවොත් ඔක්කොම ඉවරයි. මේ ශුද්‍ර ජීවියාගේ ස්කන්ධය. මේ ශුද්‍ර ජීවියාගේ ස්කන්ධය. ඒකත් අර වගේ තමයි. කියවන්නත් බෑ, ලියන්නත් බයයි, බිඳුවක් එල්ලුවොත් ඔක්කොම ඉවරයි. වටිනාකම වෙනස් වෙනවනේ. ඒ නිසා මෙන්න මේ වගේ විශාල සංඛ්‍යා, මෙන්න මේ වගේ කුඩා සංඛ්‍යා ලියන්න, මතක තියාගන්න, කියන්න පහසු වෙන විදිහේ උපක්‍රමයක් තමයි විද්‍යාත්මක අංකණය. හැබැයි අපි මේක පාවිච්චි කරන්නේ මේවට විතරක් නෙමෙයි. අපි පාවිච්චි කරන ඕනේ එකට. ඒක වෙනම දෙයක්. අපි දැන් කුඩා සංඛ්‍යාවකට උනත් අපි මේක උනත් විද්‍යාත්මක අංකණයෙන් ලියනවා. 4250 විද්‍යාත්මක අංකණයෙන් ලියනවා. අපි 51ක් විද්‍යාත්මක අංකණයෙන් ලියනවා. ඒ කියන්නේ අපි මේක හඳුනගන්නේ මේ වගේ උවමනාවට උනාට ලියනකොට මේවටත් අපි ඒක දානවා. එතකොට මෙන්න මේක තමයි අපි අද විද්‍යාත්මක අංකණය කියලා ඉගෙන ගන්න හදන්නේ. එතකොට ඒකට නීතියක් තියෙනවා. නීතිය තමයි ඕනෑම විශාල සංඛ්‍යාවක් එහෙමත් නැත්නම් ඕනෑම කුඩා සංඛ්‍යාවක් ලියනවා එක හෝ එකක් 10ක් අතර සංඛ්‍යාවක් භාවිතා කරලා. එතකොට මේක එන්නේ 5.1 කියලා. මේක එන්නේ 4.2 කියලා. 51 5.1. 4250 4.2 මේක වෙන්නේ නැහැ. මේකේ බිඳුවක් තියෙනවා. මේ බිඳුව ලියලා වැඩක් නැහැ නේ දන්නවා. මේ පැත්තේ බිඳුව ලියලා වැඩක් නැහැ. ඒක දශම වල නීතියක්. මේක ලිව්වම ඇති. එතකොට මේ උඩ මේක ගත්තොත් 5.6යි 5යි බිඳු ටික ලියලා වැඩක් නැහැ. මෙයාට මේක ගත්තොත් 1.2යි. මේ බිඳු ටික ලියලා මෙහි බිඳු ලියලා වැඩක් නැහැ නේ. මේට බිඳු ලියලා වැඩක් නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට ඕනෑම විශාල සංඛ්‍යාවක් හෝ වේවා, ඕනෑම කුඩා සංඛ්‍යාවක් හෝ වේවා, එහෙම නැතිව සාමාන්‍ය සංඛ්‍යාවක් හෝ වේවා, සංඛ්‍යාවක් 1ක් 10ක් අතර සංඛ්‍යාවක සහ මේක ඉස්සරහට අනිවාර්යෙන්ම අපි 10 බලයක් දාන්න ඕනේ. නැත්තම් එහෙම මේ සංඛ්‍යාවට හානියක් වෙලා තියෙනවා. හානිය නවත්ත ගන්න බැරි වෙනවා. ඕනෑම විශාල සංඛ්‍යාවක් හෝ වේවා, ඕනෑම කුඩා සංඛ්‍යාවක් හෝ වේවා, ඕනෑම සංඛ්‍යාවක් 1 හෝ 1ක් 10ක් අතර සංඛ්‍යාවක සහ 10 බලයක ගුණිතයක් ලෙස ලියනවට අපි කියනවා විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියලා. එහෙනම් විද්‍යාත්මක අංකණය කියලා මාතෘකාවක් ලියලා ඒ යටතේ අපි සටහනක් ලියමු මෙහෙම. සංඛ්‍යාවක් 1 හෝ 1ක් 10ක් අතර සංඛ්‍යාවක් 1 හෝ 1ක් 10ක් අතර 1 හෝ 1ක් 10ක් අතර සංඛ්‍යාවක 1 හෝ 1ක් 10ක් අතර සංඛ්‍යාවක
සහ 1 හෝ 1ක් 10ක් අතර සංඛ්‍යාවක සහ 10 බලයක 1 හෝ 1ක් 10ක් අතර සංඛ්‍යාවක සහ 10 බලයක 10 බලයක ගුණිතයක් ලෙස 1 හෝ 1ක් 10ක් අතර සංඛ්‍යාවක් සහ 10 බලයක ගුණිතයක් ලෙස ලියා දැක්වීමේ ක්‍රමය විද්‍යාත්මක අංකණය නම් වේ. ලියා දැක්වීමේ ක්‍රමය විද්‍යාත්මක අංකණය නම් වේ. විද්‍යාත්මක අංකණය නම් වේ. විද්‍යාත්මක අංකණය නම් වේ. දැන් ඔන්න බලන්න මම ටිකක් ලොකු සංඛ්‍යාවක් ගන්න හදන ඉස්සෙල්ලම ලියන්න එපා බලා ගන්නකො. මම ගන්නවා 565,000 මේකේ විද්‍යාත්මක අංකණය ලියනවා කියන්නේ මේක ලියන්න ඕනේනේ අපි 1 හෝ 1ක් 10ක් අතර සංඛ්‍යාවක් ලෙස 1 හෝ 1ක් 10ක් අතර සංඛ්‍යාවක් ලෙස ලිව්වහම මේක 5.65 කියලා ලියන්න වෙන්නේ. මේ බිංදු තුන ලියන්නේ නැහැ. හැබැයි එතකොට 565,000 සමානද 5.65. එහෙම කොහොමද වෙන්නේ? මේක සමාන නැහැනේ මේකට. එහෙම වෙන්න බෑනේ ජීවිතේටවත්. ඒක නිසා මේ සංඛ්‍යාව ආපහු මේ தත්ත්වයටපත් කරන්න මෙයාව ගුණ කරන්න ඕනේ කීයෙන්ද කියලා මෙතන ලියන්න ඕනේ. මේ සංඛ්‍යාව ආපහු මේ தත්ත්වයටපත් කරන්න මෙයාව ගුණ කරන්න ඕනේ කීයෙන්ද කියලා ඔයගොල්ලෝ 7 පන්තියේදී ඉගෙනගෙන තියෙනවා. දශම සංඛ්‍යාවක් 10න් ගුණ කළාම 1ක් යනවා, 100න් ගුණ කළාම 2ක් යනවා, 10න් ගුණ කළාම 3ක් යනවා, 4ක් යනවා, 5ක් යනවා කියලා ඉගෙනගෙන තියෙනවා නේද? එහෙනම් 10න් ගුණ කළොත් මේක 56 වෙනවා. 100න් ගුණ කළොත් මේක 565 වෙනවා. තවත් බිඳුවකින් 10න් ගුණ කළොත් මේක 5650 වෙනවා. තවත් බිඳුවකින් 100ක් 10න් ගුණ කළොත් මේක මොකද වෙන්නේ? 56500 වෙනවා. 565,000 වෙන්න නම් තවත් බිඳුවකින් ගුණ කරන්න ඕනේ. දැන් එතකොට 1.5න් ගුණ කරලා තියෙන්නේ දශම තිත 1යි 2යි 3යි 4යි 5 දකුණු පැත්තට එනවා. එතකොට මේ සංඛ්‍යාව මෙතනක් තියෙනවා. දැක්ක නේද වැඩි? 5.65 ලිව්වාම 565,000ට වැරදි. හැබැයි 5.65 ඉදිරියෙන් ගුණ කිරීම 100,000 ලිව්වහම 565,000ට වැරද්දක් නැහැ. එයා එහෙමම ඉන්නවා. එතකොට මෙන්න මේ 100,000 10 බලයක් ලෙස ලියන්නත් අපි දර්ශකවල ඉගෙනගෙන තියෙනවා. 10 බිඳුවෙනි බලය 1යි, 10 පළවෙනි බලය 10යි, 10 දෙවෙනි බලය 100යි, 10 තුන්වෙනි බලය 1000යි, 10 හතරවෙනි බලය 10000යි, 10 පස්වෙනි බලය 100,000යි. මෙතන තියෙන්නේ 100,000ට 10 5. ඔන්න වැඩේ තේරුණාද කියලා බලන්න ඕනේ දැන් තමයි. හොඳද? මේ බලන්න. සංඛ්‍යාව 565,000. අපි ලියන්න ඕනේ 1 හෝ 1ක් 10ක් අතර සංඛ්‍යාවක් විදිහට. 5.65යි. සංඛ්‍යාව ඉවරයි. මේ දිවිච්ච සංඛ්‍යාව විනාශයි මෙහෙම ලිව්වා. ඒ විනාශ වෙච්ච එක ආයි යථා තත්වයටපත් කිරීම සඳහා මෙතන තියෙන දශම තිත ස්ථාන 5ක් ඉදිරියට ගන්න ඕනේ. දකුණු අත පැත්තට ගන්න ඕනේ. දකුණු අත පැත්තට ගන්න නම් ගුණ කරන්න ඕනේ. කීයෙන්ද ගුණ කරන්න ඕනේ? ඒ අවශ්‍ය ගානට හරියන බිංදු ගාන සහිත සංඛ්‍යාවෙන් 5ක් ඉස්සරහට ගන්න නම් 1.5න්, 4ක් ඉස්සරහට ගන්න නම් 1.4න්,
3ක් ඉස්සරහට ගන්න නම් 1.3. හරි එහෙමයි වෙන්නේ. එහෙනම් 565,000 5.65 කියලා ලියලා ගුණ කිරීම මෙතන ඉඳලා මෙහාට බිංදු 5ක් තියෙන ඉඳලා 1.5 කියලා ලියලා 1.5 වෙනුවට 10 පස්වෙනි බලය දාලා ලිව්වාම උත්තරය හරි. එහෙනම් විද්‍යාත්මක අංකණයේ යටතේ පළවෙනි උදාහරණය ලියන්න. ඕකේ උදාහරණ 4ක් 5ක් කරනකොට ඕගොල්ලන්ට තේරෙයි ඒකත් සම්පූර්ණයෙන්ම අද දවසේ අපිට ඉවර කරගන්න පුළුවන් වැඩක් බව. අමාරු වැඩක් නෙවෙයි ඒක. ලේසි වැඩක්. කල්පනාවෙන් කරගෙන යන්න. කල්පනාවෙන් කරන්න නිකන් කල්පනාව නැතුව බලාගෙන ලියන්න නැතුව කල්පනාවෙන් කරන්න. 565,000 එකක් 10ක් අතර සංඛ්‍යාවක් විදිහට 5.65 5.65 කියන්නේ එකක් 10ක් අතර සංඛ්‍යාවක්. 5.65 5 ගානක් 10ට වඩා අඩුයි. ඒ නිසා කොහොම ලියන්න? ලියලා ඉවර වෙලා මේ වෙච්ච හානියක් කළා නෙතිනේ. 565,000 5.65 කිලෝ මොතුම් මාරහානියක් කළා. හානිය වළක්වන්න මෙයාව ආපහු මෙතන ඉඳලා ඉස්සරහට තියෙන ඉලක්කම් ගන්න බිංදු දාලා අදාළ සංඛ්‍යාවෙන් ගුණ කරා. ඒ සංඛ්‍යාව 10 බලයක් ලෙස ලියන්න. එහෙනම් ඔන්න බලන්න ඕගොල්ලන්ට දෙවෙනි ගාන ලියන්න මම මේකෙම ගන්නවා දෙවෙනි ගානත් 565,000 නෙමෙයි දැන් 56,500 මේ පැත්තෙන් බිඳුවක් අයින් කළාම 500යි 56,500 56,500ට යමක් කරන්න පුළුවන් නේද බලන්න. 56,500ට යමක් කරන්න පුළුවන්. කොහොමද? 56,500 5.65 කියලා ලියනවා. එකක් 10ක් අතර සංඛ්‍යාවක් ලෙස ලියනවා. දශම තිත තියපු තැන ඉඳලා ඉස්සරහට ගන්න ඕනේ ඉලක්කම් ගන්න බලලා 1යි 2යි 3යි 4ක් ඒ බිංදු ගන්න මෙතනින් ලියා ගන්නවා. කලින් ආවේ බිංදු 5ක් දැන් ආවේ බිංදු 4ක්. බිංදු 4ක් නම් 10 බලය කීයද? 10 බලය 4 5.6යි 5යි 10 බල 4යි. දැන් මම හිතනවා ඕගොල්ලන්ට පුළුවන් වෙයි කියලා 565,000 මම ලියලා පෙන්නුවානේ 56,500ක් මම ලියලා පෙන්නුවානේ. දැන් ඒකින්ද මම හිතනවා ඕගොල්ලන්ට පුළුවන් වෙයි කියලා විද්‍යාත්මක අංකණයෙන් ලියන්න මේක තව බිංදුවක් අඩු කළාම එන 5650 ලියන්න බලන්න. 5650 සාර්ථකව ලියාගත්තොත් ඊළඟට බලන්නකො 565ක් ලියන්න බැරිද කියලා. හරි නේද මෙයා 5.65යි බිංදුව ලියන්නේ නැහැ නේ අපි. හැබැයි ಗುಣ කරනකොට මේ තුනම ඉස්සරහට ගන්න ඕනේ කියන්නේ 1000න් ಗುಣ කරන්න ඕනේ. 1000 කියන්නේ 10 3 නිසා උත්තරය 5.65යි 5 වැඩි කිරීම 10 3 වැනි බලය වෙන්න ඕනේ. මේක තමයි උත්තරේ. මේක තමයි හදන විදිය. හදන විදිය ලියන්න නැතුව උත්තරේ ලියන්නේ නැහැ. හදන විදියත් එක්ක තමයි උත්තරේ ලියන්න ඕනේ. නැත්නම් කාගෙන් හරි බැලුවා කිය නේද? හදන විදිය ලියන්න නැතුව ලියුවා කාගෙන් හරි බලාගෙන ලියලා කියලා චෝදනා කරයි ටීචර්. මේක කරන්න බලන්නේ නේද? පන්සියයට 5.6යි 5 තමයි. හැබැයි දැන් දශම තිතේ ඉඳලා ඉස්සරහට ඉලක්කම් දෙකක් තව තිබිලා තියෙනවා. ඒ කියන්නේ 100ෙන් ගුණ කළොත් තමයි යථා තත්ත්වයටපත් වෙන්නේ. 100 කියන්නේ 10 2. 100 කියන්නේ 10 2. දැන් 565න් පස්සේ මොකද කරන්නේ?
565න් පස්සේ මම මෙහෙම වැඩක් කරනවා. 565 කියන්නේ ඉලක්කම් 3ක සංඛ්‍යාවක්. මේක ඉලක්කම් 2ක සංඛ්‍යාවක් කරනවා මෙහෙම කරනවා. එතකොට ළමයි කියන්නේ කොහෙද ඉලක්කම් 2ක සංඛ්‍යාවක් කියන්නේ ඉලක්කම් 3ක සංඛ්‍යාවක්. ඔව් ඒ වුණාට මේක තියෙන්නේ දශම පිටෙන් එහා පැත්තේ. එතන මේකට ඉලක්කම් 3ක සංඛ්‍යාවක් කියන්න බෑ. මේක ඉලක්කම් 2ක සංඛ්‍යාවක්. ඉලක්කම් 2යි තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවක්. එහා පැත්තේ තියෙන දශම පහ අදාළ නැහැ. ඒක කොහොමද දශමනේ? ඒක නිසා මෙයා ලියලා බලන්න 1ක් 10ක් අතර සංඛ්‍යාවක් විදිහට. 1ක් 10ක් අතර සංඛ්‍යාවක් විදිහට ලියලා බලන්න. මෙයාගේ 1ක් 10ක් අතර සංඛ්‍යාව වෙන්නේ මොකද්ද? 5.6යි 5 තියෙනවා. මේ 5 කලිනුත් තිබුණානේ. දශම ගොඩේ කොහොමද තිබුණා. අපි මේක මෙතෙන්ට ගත්ත එක තමයි කලේ. දැන් එතකොට මේක ಗುಣ කරන්න ඕනේ ඕගොල්ලෝ කියන්නේ 10ෙන්ද 100ෙන්ද? 10න් 10යි. මොකද මේක 100ෙන් ගුණ කළොත් එහෙම 100ෙන් ගුණ කළොත් එහෙම ආයි 565 එන්නේ. 56.5 වෙන්න එකක් ඉස්සරහට ගන්න ගුණ කිරීම 10 දාන්න ඕනේ. 56.5 5.6යි 5 ගුණ කිරීම 10. මේ බිඳුව තිබුණත් මේ මෙතනින් පස්සේ කෑල්ල තිබුණත් නැතත් ඔහොම තමයි ඈ. තිබුණත් නැතත් ඔහොම තමයි. 56 විතරක් තිබුණත් 5.6යි. 56.5 තිබුණාම 5.6යි 5යි. හැබැයි මෙතන එහෙමම තමයි. ඒකේ වෙනසක් නැහැ. එතකොට දැන් 10 කියන්නේ 10 පළවෙනි බලය කියලා අපි දන්නවා. මේක 10 1 වෙනවා. 10 1 කියලා ලියන්න අපි අර පළවෙනි බලය ලියන්නේ නැහැ කියලා දර්ශකවල පාවිච්චි කරපු නියමයේ තියෙන්නේ. ඒක මෙතෙන්ට දාන්න එපා. මෙතන ලියන්න බලය. 5.6යි 5 වැඩි කිරීම 10 පළවෙනි බලය. මේක ඉලක්කම් දෙකක් විතරක් එක්ක 56 තිබුණත් 56 තිබුණත් කොහොම තමයි කරන්නේ 56ක් තියන්න බලන්න ඕගොල්ලෝ තනි 56 5.6 නෙවෙයි 56 56 තිබුණත් ඕකම තමයි වෙන්නේ 5.6 වැඩි කිරීම 10 වෙනවා 10 නම් 10 1 වෙනවා 5.6යි 5 වෙනුවට 5.6 වැඩි කිරීම 10 1 වෙනවා 5.6 වෙනවා ගුණ කිරීම 10 වෙනවා 10 නම් 10 1 වෙනවා එතකොට 5.6 ගුණ කිරීම 10 1 වෙනවා ඉලක්කම් දෙකක් තිබුණත් ඉලක්කම් දෙකකට පස්සේ දශම සංඛ්‍යාවක් තිබුණත් කාරණය 1යි ඉලක්කම් දෙකකට පස්සේ දශම සංඛ්‍යාවක් තිබුණත් ඉලක්කම් දෙකක් තිබුණත් කාරණාව 1යි හරි ඒ කියන්නේ එක දශමයයි අපි ඉස්සරහට ගන්නේ 10න් තමයි අපි ගුණ කරන්නේ මේක කියලා නෑ එහෙනම් අපි යනවා තව එකකට දැන් සංඛ්‍යාව අපි 56ට අඩු කරගෙන තියෙන දශම පහ දැන් අපි අයින් කළා වෙනින් ඇවිල්ලා ඒක නිසා මම 7 වෙනි ගානට ලියනවා 5.6 විතර මේ පැත්තෙන් 5 තිබුණත් අවුලක් නෑ එහෙම එක පස්සේ තියමු 5.6 ආවොත් මොකද බලන්න කරන්නේ පහයි දශම 6 ආවොත් 5.6ම තමයි 5.6 ආවොත් 1ක් 10ක් අතර සංඛ්‍යාව 5.6ම තමයි එතකොට ಗುಣ කරන්න ඕනේ කීයෙන්ද කීයෙන්වත් නැහැ කියන්න එපා එකෙන් ಗುಣ කරන්න ඕනේ කියලා එකෙන් ಗುಣ කරන්න එක නම් ඊයේ අපි ඉගෙන ගත්ත ශුන්‍ය දර්ශකය කියලා ශුන්‍ය දර්ශකය ලිව්වහම 10 බල බිඳුව තමයි එක කියන්නේ. එහෙනම් මේක 5.6 වැඩි කිරීම 10 බල බිඳුව. දැන් නේද ඊයේ ඉගෙන ගත්ත දර්ශක ඕන වෙන විදිහ. ශුන්‍ය දර්ශක ඕන වෙනවා. නැත්නම් එකට ලියන්න එකක් නැති වෙනවා. 5.6 වැඩි කිරීම 10 බල බිඳුව. ඕක මතක තියාගන්න. මෙහෙම ආවත් ඔහොම තමයි. 5.6යි 5 ආවත් මෙතන දශම තිත තියෙනකොට 5.6යි 5 ගුණ කිරීම 1 තමයි එන්නේ. ඒ කියන්නේ 5.6යි 5 ගුණ කිරීම 10 බිඳුව තමයි මේක තනියෙන් තියන්නේ.
5.6යි 5 ගුණ කිරීම 1 තමයි. මෙයාව 1න් ගුණ කළොත් තමයි මෙයාගේ වෙනසක් නොවෙන්නේ. 1 නම් 10 බිඳුව තමයි. ඒක නිසා මේකත් 10 බල බිඳුවම තමයි. දැන් අපි 5 වෙනි බලයෙන් පටන් අරගෙන බිඳුව වෙනි බලයට වෙනකන් ආවා. 5 වෙනි බලයෙන් පටන් අරගෙන බිඳුව වෙනි බලයට වෙනකන් අඩු කර කර ආවා. හරිද? දැන් ඊළඟට බිඳුව වෙනි බලයටත් වඩා මේක අඩු වෙන ගණන් තියෙනවා. බිඳුව වෙනි බලයටත් වඩා අඩු වෙන ගණන් තියෙනවා. අපි එවැනි ගණන් කීපයකටත් යන්න ඕනේ. හැබැයි මම අද ඒක කරන්නේ නැහැ. අද ආපෞසරයක් 9 10 11 12 ගණන් හෝම්වර්ක් විදිහට දෙනවා. ඒක ඕගොල්ලෝ කරලා තියන්න. ඒක කරලා තියලා ලබන සතියේ අපි මීටත් වඩා අඩු බිඳුවටත් වඩා අඩු බලාවොත් මොකද කරන්නේ කියන මොකද ඒක අලුත් වැඩක්. ඒක දැන් මේ අන්තිම මොහොතේ උගන්වන එක එච්චර සාර්ථක නැහැ. ඒක අලුත් වැඩක්. අලුත් දවසක ඒක අපි පටන් ගමු. ඍණ බල ඉන්නේ ඊට පස්සේ ඍණ බල එන එක අපි අලුත් මාතෘකාවක් විදිහට අලුතෙන් ඉගෙන ගමු. දැන් ඕගොල්ලන්ට මම මේ දෙන ගණන් ටික හෝම්වර්ක් විදිහට කරන්න. කලින් එකේ හෝම්වර්ක් එකක් තියෙනවා. මේකේ නම් ඉඩ යන්නේ නැහැ. ගාන යටින් ටක් දාලා පේලි දෙකයි යන්නේ. හැම ගානකම මේ පේලි දෙක ඉඩ තිය යන්න. මේ වගේ ගානකින් පටන් ගන්න. 3.215 එයාගේ විද්‍යාත්මක අංකය. 10 32.15 එයාගේ විද්‍යාත්මක අංකය. 321.5 එයාගේ විද්‍යාත්මක අංකය. 3215 එයාගේ විද්‍යාත්මක අංකය. 32150 එයාගේ විද්‍යාත්මක අංකය. තව ගණන් දෙකක් දාන්නම් පුතේ 15ක් වෙන්න. ඒතර විද්‍යාත්මක අංක 15ක් ලියලා කියනවා කියන්න පුළුවන් නේද? 14 වෙනි ගාන තව බිඳුවක් දාමු. 32.150යි තව බිඳුවක් දාමු. 321,500 15 වෙනි ගාන තවත් බිඳුවක් දාමු. අපි ඒ කියන්නේ 3,215,000 10 බලය තවත් අපි පටන් ගත්තටත් වඩා ලොකු 10 බලයක් එන විදිහට ගාන දීලා තියෙන්නේ. අපි නැවැත්වුවේ මෙතනින් නවත්වපු තැන ඉඳලා තමයි අපි පල්ලෙහාට ආවේ. සාමාන්‍යයෙන් එක පූර්ණ සංඛ්‍යාවක්, පූර්ණ සංඛ්‍යා දෙකක්, පූර්ණ සංඛ්‍යා තුනක්, පූර්ණ සංඛ්‍යා හතරක්, පහක් ඔය විදිහට ආපු ගණන් එතකොට අපි හදලා තියෙනවා. ඊට පස්සේ මේකේ අච්චුපොතේත් අභ්‍යාසයක් තියෙනවා. අච්චුපොතේ අභ්‍යාසයට යන්න කලින් අපි ඍණ බල එන එකත් ඉගෙනගෙන ලබන සතියේ තව ටිකක් ඉගෙනගෙන ඊට පස්සේ අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. දැන් මේ පාඩමත් අවසానයි වගේ තමයි. තව එක මාතෘකාවයි තියෙන්නේ. මේ අන්තිම මොහොතේ දැන් ඔයගොල්ලෝ පන්ති දැන් ඉවර වෙයි කියලා හිත ඉන්න වෙලාවේ උගන්වලා විද්‍යාත්මක අංකනේ තියෙන අමාරු කෑල්ල නොතේරෙන තත්ත්වපත් කරන්න ඕනේ නැති හින්දා මම මේක නවත්වන්නේ. නැත්තම් මේ වගේම තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඒනකොට පාඩමේ අමාරු කෑල්ල ඒක. හරි. ඒක දැන් මේ වෙලාවේ ඕනේ නැහැ. අපි ඒක අලුත් දවසක ඉගෙන ගමු. ඒක ඉගෙන ගත්තාම මේ පාඩමත් ඉවරනවා. ඊළඟ දවසේ අලුත් පාඩම ආයෙ පටන් ගන්නවා. මම හිතන්නේ ලබන සතියේ වගේ වෙනකොට අපිට ටියුට් එක ගන්න පුළුවන් වෙයි. මම මැසේජ් එකක් දානකම් ටියුට් එක ගන්න එපා. ටියුට් එක මම හදලා මැසේජ් එකක් දැම්මාම ඇවිල්ලා ගන්න. ටියුට් එක ගන්න කිව්වම හැබැයි ටියුට් එක අරන් තියාගන්න. මොකද අපිට එතකොට අභ්‍යාස කරගෙන යන්න පුළුවන්කම ලැබෙන හින්දා. එහෙනම් අපි අදට පන්තිය අවසන් කරනවා. අපි ලබන සතියේ බ්‍රහස්පතින්දා 6ට පන්තිය කරලා සිකුරාදා 1:00ට පන්තිය කරනවා. ඒතර සිකුරාදා පන්තිය අපි රෙකෝඩින් එකක් දානවා. මොකද මේක අතරමැද අපි සාමාන්‍ය පන්තිය නොවන නිසා සහභාගී වෙන්න බැරි ළමයි ඉන්න පුළුවන් නිසා වීඩියෝ එකක් දානවා. බ්‍රහස්පතින්දා පන්තියට කාටත් සහභාගී වෙන්න පුළුවන්. ඒක පිළිබඳව ගැටලුවක් වෙන එකක් නැහැ. හොඳයි එහෙනම් අදට අපි වැඩ අවසන් කරනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න. දැන් සංචරණ සීමා ඉවත් කළාට පස්සේ එහෙ මෙහෙ ඇවිදින්න නැතුව තමන් ගෙදරට වෙලා ඉන්න. මොකද තමන් සංචරණය කළ යුතු කෙනෙක් නෙවෙයි. තමන්ට සංචරණය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. තමන් ගෙදරට වෙලා ඉන්න. අවශ්‍යතාවයේ තියන අය සංචරණය කරයි. අම්මලට තාත්තලට එහාට මෙහාට යන්න වෙයි. ඕගොල්ලෝ එහෙම යන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න ඕනේ. ඕගොල්ලන්ට මේ සංචරණය කියන්නේ අදාළ කාරණයක් නෙමෙයි. ඕගොල්ලන්ට සංචරණයේ ඉන්න තව කල් යනවා. ඕගොල්ලෝ එතකන් ඉන්න අම්මලා තාත්තලා ගියාම ඇති ටියුට් ගේන්න පන්ති ගාස්තු ගෙවන්න අම්මලා තාත්තලා ආවම ඇති. ඕගොල්ලෝ ඒගොල්ලොත් එක්ක වාහන වල නැගලා එහෙ මෙහෙ යන්න පටන් ගන්න නැතුව ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ගෙදරට වෙලා පාඩුවේ ඉන්න ඕනේ.
ළමයින්ගේ වගකීම ඒක. හරි එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. හැමෝටම ආයුබෝවන් පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න.